ජලයට යනකොට ජලයට අදාළ වෙන්නේ වර්තන කෝණය. අන්න ඒ මතක තියාගන්න. යන පිළිවෙලට තියෙන ආලෝක කිරණ යන පිළිවෙලට තමයි ඔක්කොම යන්නේ. ආලෝක කිරණ ආවේ වාතයේ ඉස්සර ජලය දක්වා එන වර්තනාංකය ගන්න වාතයේ ඉස්සර ජලය දක්වා. ඒකවල බලන්න වීදුරු කුට්ටිය යට තමයි ඉදිකටුව තියෙන්නේ. මෙයාට වෙන්නේ මෙතන. මේක තමයි ප්‍රතිබිම්බ. ඉදිකටුව මෙතන තියෙන්නේ ප්‍රතිබිම්බ ඒ කියන්නේ ඉදිකටුවේ. තියෙන ඔළුවේ ගතේ ඉන්න පිළිගුඩුවා පොකුණේ අතුලට ආසන්නව ඉන්න මාළුවෙක් දෙහා බලාගෙන ඉන්නවලු. හරි. දැන් දැන් වැඩි හරිද? අයිවන් සුළුතා දිරදනාට සුබ සන්ධ්‍යාවක් වේවා. 11 වසර විද්‍යා පාඩම ප්‍රකාශ විද්‍යාවේ ආලෝක වර්තනයේ කොටස තමයි අපි කරගෙන යන්නේ. එහෙනම් අද අපි ආලෝක වර්තනයෙන් ගණන් ටිකක් හදලා ආලෝක වර්තනයෙන් අපිට මොන වගේ ගණන්ද ලැබෙන්නේ ඒ වගේ ටික අද අපි ඉවර කරමු. ඊට පස්සේ පුළුවන් තරමක් උත්සාහ කරමු කාච සහ කාච නිසා ඇතිවන ප්‍රතිබිම්බ කියන කොටසට එන්න උත්සාහයක් දරමු අපි. දැන් අද තියෙනවා ඔයාලා ඔක්කොටම හම්බෙන්න ඇති නේද වර්තනාංකයේ සම්බන්ධ ගැටලු වගේක් ඔයාලට මම දුන්නා. වර්තනාංකය හොයන්න කියලා එකක් වාතයේ සිට ජලයට ආලෝක කිරණ ඇතුළු වෙන අවස්ථා 6ක් සහ අනිත් එක ජලයේ සිට වාතයට ආලෝක කිරණ ගමන් කරන අවස්ථා 6ක් ඔයාලට දුන්නා. මට දැන් කියන්නකෝ මේ වැඩි ඉවර කරාද කියලා ඔයාලා. මේවා දන්නව නේද මෙතන මේ කෝණේ මේ අංශක 7යි දශම නෙමෙයි කලා 30යි මේ අංශක 14යි කලා 54 දැන් මේක මම එකක් කරන ඉතින් ඔයාලට කියලා දෙනවා දැන් ඔක්කොම කරන්නේ නැහැ මෙතෙන්දී මම එකක් 6ක් තියෙනවනේ මම දෙකක් කරලා දෙන්නම් දෙකක් කරනවා දෙකක් කියන්නේ වාතය දැන් ජලයට ඇතුළු වෙන ආලෝක කිරණ සම්බන්ධයෙන් ප්‍රශ්න 6න් දෙකයි ජලය නම් වාතයට ගමන් කරන ආලෝක කිරණ සම්බන්ධ ප්‍රශ්න වලින් දෙකයි. ඔක්කොම හතරක් කරලා පෙන්නනවා. ඒකම දැන් ඔයාලා ළඟ ලඝු ගණක පොතක් නැත්නම් ඒක අපි තියෙනවා සයින් වගුව බලන්න පුරුදු වෙන්න ඕන ඔයාලා. ඔයාලට මම ඒක WhatsApp වලින් ඒත් දාලා තියෙනවා සයින් වගුව. natural sine කියලා දාලා ඇති වගුවක් තියෙන. ඒක natural sine, natural cosine natural tangent කියලා හැම වෙනම තියෙනවා හරි tan වගේ ඔක්කොම ටික තියෙනවා ඒකේ පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුවේ තියෙන්නේ මේ sin වගේ ඒකේ natural sin කියලා දාලා තියෙනවා හරිද දැන් මම කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද කියලා හරිද ගොඩක් වෙලාවට මේ වගේ කොටස් උගන්වනවා අඩුයි ඒ වුණාට මේවා අපි දැනගෙන ඉන්න ඕනේ මොකද මේක විෂය නිර්දේශය තියෙනවා ඔයාලට වර්තනයේ සම්බන්ධ ස්නෙල්ගේ නියමය දෙවෙනි නියමය ගත්තොත් ඒකේ පැහැදිලිවම කියනවා ඕනෑම මාධ්‍ය දෙකක් යම් කිසි මාධ්‍ය දෙකක් ගත්තොත් කිසියම් නිශ්චිත මාධ්‍ය දෙකක් ගත්තොත් එයාගේ පතන කෝණයේ sin අගේ වර්තන කෝණයේ sin අගේ ගන්න අනුපාතය නියතයි කියනවා මේ මාධ්‍ය දෙක සඳහා. ඒක තමයි වර්තනාංකය කියන්නේ කියලා ඔයාලට කියලා දුන්නා. ඉතින් එහෙම එක කියලා තියෙද්දි ඒක අනිවාර්යෙන් ඒකෙන් ගැටලුවක් නොදී ඉන්න හේතුවක් නැහැ. සමහරට දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඕන එකකට ලෑස්ති පිට ඉන්න ඕනේ. කොහෙන් ආවත් ඕන පැත්තකට බෝලේ කොහෙන් ආවත් ඕන විදිහට බැට් කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. හරි ඒකේ පළවෙනි එක මම දීලා තියෙනවා ඔයාලට. මේක ඇත්තටම හදිස්සිය හදලා දුන්නේ. පළවෙනි එක තියෙන්නේ අතුරු මුහුණතට මේ ලම්බකය මෙහෙම ඇඳලා තියෙනවා. අභිලම්බය ඇඳලා තියෙනවා. ආලෝක කිරණයක් ඇතුළු වෙලා ඒ ආලෝක කිරණය මෙහෙම නැමිලා ගමන් කරන්නේ. හරි. එහෙනම් මට කියන්නකෝ මේ උඩ තියෙන මාධ්‍යයේ ගහනතරද විරලතරද? මේක නැමෙන විදිහම කියන්නේ උඩ තියෙන එක ගහනතරද විරලතරද? උඩ තියෙන මාධ්‍යය. විරලතරයි. උඩ තියෙන විරලතර තියෙන ගහනතර මාධ්‍යය. මේ පැහැදිලිවම දාලා තියෙනවා මේක වාතය මේක ජලය කියලා. මේක වාතය මේක ජලය කියලා දාලා තියෙනවා. හොඳයි. හරි. මෙයාගේ කෝණේ අංශක 10යි. මෙයාගේ කෝණේ අංශක 7යි කලා 30යි. කලා 30යි. දැන් ස්නෙල්ගේ දෙවන නියමයට අනුව ස්නෙල්ගේ දෙවන නියමයට අනුව මොකද්ද වෙන්නේ? දැන් මෙතෙන්දි කියන්නේ මොකද්ද?
වර්තනාංකය මොනවද කියලා? අපිට කියන්නේ වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. එතකොට අපිට ලියන්නේ මෙහෙම. n වර්තනාංකයේ සංකේතය n. වාතයට සාපේක්ෂව ජලය. වාතයට සාපේක්ෂව ජලය කියලා කිව්වත් එකයි. වාතයේ සිට ජලය දක්වා කියලා කිව්වත් හරියක්. වාතයේ සිට ආලෝකයෙන් යන්නේ වාතයේ සිට ජලය දක්වානේ. වාතයේ සිට ජලය දක්වා කියලා කිව්වත් කමන්නේ. හරි. එහෙනම් මෙතන දානවාම වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය ඒක ගන්නේ කොහොමද? sin i බෙදීම sin r. මතක තියාගන්න මේ ir කියන කතාව එච්චරම ඔළුවට ගන්න එපා. i කියන්නේ r කියන්නේ මොකද්ද කියලා ලොකුට ඔළුවට ගන්න එපා. ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ මොකද්ද? sin පතන කෝණය ඊළඟට sin වර්තන කෝණය. පතන කෝණයේ sin එක බෙදන්න ඕනේ වර්තන කෝණය. හැම වෙලාවෙම පතන එක වර්තනය. ඒ කියන්නේ යන්නේ බලන්න වාතයේ සිට ජලයට යන්නේ. ඉතින් වාතයේ සිට එන කිරණ අදාළ වෙන්නේ පතන කෝණය. ජලයට යනකොට ජලයට අදාළ වෙන්නේ වර්තන කෝණය. හරි. එහෙම මතක තියාගන්න. යන පිළිවෙලට තියෙන ආලෝක කිරණ යන පිළිවෙලට තමයි ඔක්කොම යන්නේ. ආලෝක කිරණ ආවේ වාතයේ සිට ජලය දක්වා එන වර්තනාංකය ගන්න වාතයේ සිට ජලය දක්වා. එතකොට වාතය තුල කෝණය තමයි i කියලා අරගෙන තියෙන්නේ. ජලය තුල කෝණය තමයි r කියලා අරගෙන තියෙන්නේ. ඒව එහෙම මතක තියාගන්න. දැන් ඊළඟට අපි කරන්නේ මෙතන sin අංශක 10. sin අංශක 10 බෙදන්න ඕනේ. sin අංශක 7යි කලා 30න්. ඕන වැඩේ. sin අංශක 7යි කලා 30න් බෙදන්න ඕනේ. දන්න කට්ටිය මට හොයලා කියන්නකෝ sin අංශක 10 අගේ කීයද කියලා 0.0 ගණනක් කියන්නේ. ඔය වගුවේ තියෙන ඔක්කොම 0.0 ගණන. කවුරු හරි ඉන්න කෙනෙක් හොයලා කියන්නකෝ sin අංශක 10 පුළුවන් කෙනෙක් 0.1 මම ලියුවා හරිද? හරි සර්. මේක බෙදන්න ඕනේ sin අංශක 7යි කලා 30. කොහොමද යන්නේ ඒක? sin වල බලන්න sin වර්ගය බලන්න අංශක 7 ඇති. මේ පැත්තේ තීරුවේ මෙහෙම. අංශක 7 ඇති. ඊළඟ උඩ තියෙනවා කලා තියෙන උඩ තියෙන බිංදුව 6 අන්න එහෙම ඇති. උඩ තියෙන බිංදුව 6 ඊළඟ 12 ඔහොම ගිහින් ඇත්තේ. එතකොට 30 ඇති සමහර 30 කෙලින්ම එකක්. එතකොට 7 30 බලන්න ඕනේ මෙහෙම. බිංදුවයි දශම 13යි බිංදුවයි 5. 0.13යි 5. හොඳයි. සයින් වගු නැති අයට මම ආයතරයෙන් චුට්ටක් ඔක ෂෙයා කරලා පෙන්නන්නම් මේක කොහොමද හොයන්නේ කියලා. හොඳයි මේ තියෙන්නේ සයින් වගුව. දැන් සයින් අංශක 10 හොයනකොට දැන් මෙතන මේ natural sin කියලා තියෙනවා. ඕකේ ඇත්තේ ඔයාලගේ උද්ගණක පොත්වල ඇත්තේ ප්‍රකෘති සයින කියලා. ප්‍රකෘති සයින කියලා ඇත්තේ. හරි? ප්‍රකෘති සයින කියන එකේ අංශක 10 බලන්න ඕනේ. මේ තීරුවේ තියෙන අංශක ගණන් මේ අංශක ගණන් තියෙන මේ තීරුව. එතකොට මේකේ තියෙන්නේ කලා. ඔය තියෙන්නේ කලා. මේ දශම ගණන් ගන්න එපා. ඔයාලට දශම ගණන් එනවනම් එන්නේ නැහැ. ඔයාලට එන්නේ කලා. කලා 60ක් තියෙනවනේ අංශකයකට. කොට අංශක 10. අංශක 10 කියන්නේ අංශක 10 කලා බිඳුව. එහෙනම් මේකෙලින් බලන්න ඕනේ අංශක 10යි කලා බිඳුව. මෙන්න. මෙතන තියෙනවා 17යි 3යි 6. ඔන්න 10 බිඳුව බැලුවා 17යි 3යි 6 තියෙනවා. දැන් ඊළඟට අපිට ඕන ඊළඟ එක තමයි අංශක 7යි කලා 30. එහෙනම් අංශක 7 බලන්න ඕනේ. මෙන්න අංශක 7 තීරුව. මෙතෙන් යනකොට කලා 6 මේ කලා 12 මේ කලා 18 මේ 24 මෙන්න 30. 13යි 0.5. 30 ගන්න මේක. මෙන්න මේ තීරුව ගන්න. හරිද? දැන් ඔයාලට හදිස්සියට අංශක 7යි කලා 33 ඕනේ කියමු. අංශක 7යි කලා 33 ඕනේ. දැන් අංශක 7 තියෙනවා මෙහෙම මේ 7 තියෙනවා. 7 තියෙනවා 30 දක්වා බලන්න. මෙතන 30 ඊට පස්සේ ඔයාලට පේනවා නේද මේ දකුණු පැත්තේ තව තීරුවක් අංශක මේ 1 2 3 කියලා තියෙන කලා 1 2 3 තව එහා පැත්තට 4 5 කියලා තියෙනවා නේ. 4 5 කියලා තියෙනවා.
දැන් ඔයාලට 33යි 9 ඕනේ. මේකේ තුන්වෙනි තීරුව බලන්න. දැන් මෙතන 13.5 පවන මතක තියාගන්න. 13.5 තියෙනවා. මේකේ තුන්වෙනි තීරුව බලන්න. තුන්වෙනි තීරුවේ තියෙන්නේ 9. මේ 9 තියෙන්නේ. 13.5යි 9 දෙක එකතු කරන්න. එතකොට එනවා 13යි 14යි. ආන්න එහෙම තමයි හදාගන්නේ. අංශක 34 33 හදා ගන්නවා නම් එහෙම. මේ කලා 33 හදා ගන්නවා නම් එහෙම. කලා 34 හදා ගන්නවා මේ තීරුව. කලා 35 හදනවා නම් මේ තීරුව. කලා 36 නම් මේක තියෙනවා. කලා 37යි නම් ආයෙ තව එකක් මේකට එකතු වෙනවා. මේ 36 එකයි 37යි. කලා 38 ඕන නම් 36යි මෙතනින් 2යි 38යි. කලා 39 ඕන නම් මෙතනින් 36යි මෙතනින් 3යි 39යි. හරිද? කලා 41 ඕන නම් මෙතනින් 36යි මෙතනින් 5යි. අන්න එතකොට 41යි. ඉතින් කලා 42 වෙනම තියෙනවා. ආන්න එහෙම තමයි ඔක අපි හදාගන්නේ. දැන් වලට තේරෙන්නේ නැති සයින් වර්ගය පාවිච්චි කරන හැටි. දැන් එතකොට මෙතන එනවා මේ දෙක අපි බෙදන්න ඕනේ. දැන් මේක කවුරු හරි මට බෙදලා කියන්න කැල්කියුලේටර් එකක් තියෙනවා නම් බෙදන්න නැත්නම් ලඝු වලින් බෙදන්න ඕනේ. මේක. මේ වගේ වෙලාවදී කැල්කියුලේටර් එකක් හරි ලඝු හරි තමයි ගන්න වෙන්නේ. විභාගේ යන ලඝු පොත තමයි ගන්න. දැන් කැල් එකක් තියෙනවා මට බෙදලා කියන්නකෝ. මට තිබ්බනම් නැති පූර්ණ සංඛ්‍යා 1යි දශම ස්ථාන දෙකක් තිබ්බනම් නැති මට. 1.33 1.33 ඔන්න එතකොට අපි ගත්තේ පළවෙනි අවස්ථාව මම වල දුන්න පළවෙනි අවස්ථාව. 1.33ක් ආවා. මේක මේ පැත්තකින් ලියනවා. 1.33. ඔය අපිට කවුද කතාව කිව්වේ? ස්නේල් කිව්වේ. ස්නේල් මෙන්න මේක කරලා බලන්න කිව්වා. මොකද්ද? වාතයෙන් ඉඳන් එනවා යම්කිසි පතන කෝණයකින් ඒක ජලය තුළට ඇතුළු වුණාට පස්සේ හරි මේ වගේ ජලය තුළට ඇතුළු වෙනවා. දැන් මේක වාතයේ ජලයම නෙමෙයි. වාතයේ ඉඳන් වීදුරු දක්වා වෙන්න පුළුවන්. වාතයේ ඉඳන් පොල් තෙල් දක්වා වෙන්න පුළුවන්. අය එක්ක වීදුරු වලින් ඉඳන් ජලය දක්වා ඒ ඕන විදිහකට වෙන්න පුළුවන්. ස්නේල් කිව්වේ මොකද්ද? මේක බලන්න කියලා කිව්වේ මොකද්ද? පතන කෝණයේ සයින් අගය ඊට පස්සේ වර්තන කෝණයේ සයින් අගයෙන් බෙදලා බලන්න කියලා කිව්වා. දැන් අපි මේ යා කිව්ව වැඩේ කරනවා. හරිද? දැන් ඊළඟ අවස්ථාව අපි අංශක 10ක් කියන එක වෙනස් කරලා අංශක 20 දක්වා මෙයා වැඩි කරනවා. හරි? අංශක 20 දක්වා වැඩි කරනකොට මෙයාගේ කෝණය වැඩි වෙද්දී අනිවාර්යයෙන් මෙයාගේ කෝණය ටිකක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන කෝණය අංශක 14යි කලා 54. අංශක 14යි කලා 54. දැන් මේක මෙහෙමයි. දැන් අහන්න එපා ඇයි මේක එහෙමම ආවේ අංශක 14යි 54. අපි ප්‍රැක්ටිකල් කරමු. සියුම් ආලෝක කිරණයක් අරගෙන. හරි සියුම් ආලෝක කිරණයක් අරගෙන මැසේජ් කියනවා මේ ඇසෙ. දැන් ගෲප් එකට දාන්න. දැන් දාන්න බෑ. හරි. දැන් මෙතෙන්දි මේ කරලා තියෙන්නේ ආංශක 20ක ගැළපෙන කෝණේ පරීක්ෂණාත්මකව හොයපාගේ තමයි මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ජල පෘෂ්ඨයක් මතට ආංශක 20ක පතන කෝණයකින් ආලෝක කිරණයක් තමන් කරේවොත් එයා වර්ධනය වෙලා යන කෝණේ පරීක්ෂණාත්මකව හොයපු දත්ත ටික තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. මම හොයපුවා නෙමෙයි. එයා මේ හොයපුවා ඉන්නවා. කට්ටිය දැන් මේවා පරීක්ෂණ කරන හොයනවානේ. ඒ වගේ data sheets දාලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. මම මේවෙන් ගත්තේ ඔය මේ. එතකොට දැන් මේ විදිහට මේ ගත්ත එකක් තමයි මේ තියෙන්නේ. මෙතෙන්දී අංශක 14යි කලා 54 එන්නේ. හරි අපි දැන් මේකත් බලමු. මොන දෙවෙනි අවස්ථාව. වාතයේ ඉඳන් ජලය දක්වා අංශක 20කින් තමයි පතන කෝණය. එතකොට මෙතන sin කීය දෙන්න ඕනේ මෙතනට? මට කියන්න කොහොමද දෙන්න ඕනේ sin i වෙදින් sin r කොහොමද දෙන්න ඕනේ කියන්නේ? sin i වෙදින් sin r වලට අගයන් ටික දාලා මට කියන්න ඉක්මනට. ඒ කියන්නේ මේ අගයන් නෙමෙයි අහන්නේ.
මෙතන ලියන්න ඕනේ මොනවද කියලා අහන්න. සයින් අංශක 20 බෙදීම සයින් අංශක 14යි කලා 54. අන්න right. සයින් අංශක 20 බෙදීම සයින් අංශක 14යි කලා 54. හරි. දැන් ඔයාලට දුන්න අර WhatsApp එකේ දාපු සයින් වගුව බලලා හරි. එහෙම නැත්නම් ඔයාලා කියනවා නම් ලව් ගන්න පොතක්. ඒක බලලා හරි. මට ඉක්මනට කියන්න මෙන්න මෙතෙන්ට එන්න ඕන අගයන් දෙක. 0.3යි ඇහුන්නේ 0.34යි 0.3යි 0.3යි 4යි ආ 20 බෙදීම 0.25යි 61 right ඔන්න දැන් ආවා ඔයාලා බලලා කියන එක දැන් මට මේක බෙදලා කියන්න කවුරු හරි සර් 0.25යි 71. මේක බෙදුවම එන්නේ 0.25 ගන්නත් වෙන්න බෑ කවදාවත් මේ උඩ තියෙන එක දශම තුන 25යි 2යි නෑ සර් යට තියෙන 25යි 71 25යි 71. 61 නෙමෙයි. හරි 70 බෙදලා බලන්නකෝ 1.3. 1.3යි 3යි තව ඕනේ ඔය දෙකේ බලන්න ඇති. ඕන දෙවෙනි අවස්ථාවේදීත් ආවේ 1.3යි 3යි. බලන්න කෝණේ වෙනස් වුණා කියලා අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. කෝණේ වෙනස් වෙන එක හරි. කෝණේ වෙනස් වුණාට සයින් අගයන් දෙක බෙදුවට පස්සේ එන්නේ එකම උත්තරේ. ඔයාලා ඉතුරු හතරම කරලා බැලුවා. තව හතරක් ඉතුරුනේ. ඔය හතරම කරලා බලන්න. ඔය හතරටම දිගට 1.3 ඇතුනේ. ඔය පරීක්ෂණාත්මක දත්ත ටික තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. ඒක 1.3 දිගට නෙමෙයි. ඔන්න ඕක තමයි මේ ස්නෙල් කිව්වේ. ස්නෙල්ගේ දෙවෙනි නියමයෙන් කිව්වේ ඔන්න ඒ කතාව. පතන කෝණයේ සයින් අගය වර්ධන කෝණයේ සයින් අගයෙන් බෙදුවම ලැබෙන අගය නියතයි කියනවා. වෙනසක් නැහැ. නියතයි. හරි. දැන් ඔයාලා ගත්තේ වාතය නම් ජලය දක්වානේ. නේද? මම මේක මෙතන පැත්තකින් ලියනවා. n වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය සමානයි 1.3යි 3යි. වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය සමානයි 1.3යි 3යි. හරි. දැන් මේ වැඩේ ඉවරයි. තව හතරක් තියෙනවා ගෙදරින් තනින් කරන්න. ඊළඟට අපි තව වැඩක් කරනවා. ඊළඟ වැඩේ තමයි අපි ඊළඟට දුන්න එක තමයි ජලයේ සිට වාතය දක්වා ගමන් කරපු එක. ජලයේ සිට වාතය දක්වා. ඔව්. ජලයේ සිට වාතය දක්වා තියෙන්නේ. මෙන්න ජලය මේ පැත්තේ වාතය. ඔයාලට පේනවා ඇති එකම කෝණ ටික තියෙන්නේ. එකම අගයන් ටිකක් තියෙන කෝණවල. ඒක එහෙම තමයි. ඕකට අපි කියන්නේ ආලෝකයේ ප්‍රතිවර්ධතා මූලධර්මය කියලා. ඒ කියන්නේ ආලෝකය යම් දිශාවකට ගමන් කරන අපි හිතමු ආලෝකය මෙහෙම ගමන් කරා කියලා. අර මේ මෙතනින් ආලෝකය මෙහෙම ඇවිල්ලා මේ මොකක් හරි තව වස්තුවක් කරා ගිහිල්ලා එයා මේ කරා මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා පහළට. ඊට පස්සේ අපි මෙතන දර්පණයක් තියෙනවා. මේ දර්පණේ පරාවත් වෙනවා මෙහාට ගිහිල්ලා. මෙතන තව දර්පණයක් තියෙනවා. මෙහින් පරාවත් වෙනවා මෙතනට යනවා. මෙතන මොකක් හරි ලක්ෂයකට යනවා. හරි අපි මෙතන A කියන එකෙන් පටන් අරගෙන මෙන්න මෙහෙම මේ මාර්ගය හරහා මෙහෙම ඔහොම ගියා කියලා අපි හිතමුකෝ. ආලෝකය. එතකොට කවුරු හරි කෙනෙක් ආලෝකය යොමු කරොත් මෙතන ඉඳන් මෙතනට මේ විදිහට හරියට. එහෙනම් මොකද මේ ආලෝක කිරණය
මේක ඔස්සේ මෙහෙන් ඇවිල්ලා ඒක ඔස්සේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් නතර වෙනවා. ඒ පාර දිගේ අනිත් පැත්තට යනවා. ඔකට කියන්නේ ආලෝකයේ ප්‍රතිවර්තතා මූල ධර්මය කියලා. අන්තිමනෝ තියෙනවා කරන්න ඕනේ. ඉතින් මේ ඒ නිසා තමයි ඔයාලට ඔය වාතයේ සිට ජලය දක්වා දුන්න කෝණ වලට අදාළ අගයන් ටිකම ජලයේ සිට වාතය දක්වා ඉල තියෙනවා දෙපැත්ත මාරු වෙලා තියෙනවා. එතකොට මෙන්න පතන කිරණය මගේ ඕක දැද්ද ඇති ගමන්නේ මං කිව්වොත් කොහොම ඇදුනට ගමන ඇදගන්න කියලා. එතකොට මේක තමයි පතන කෝණය. I කියන්නේ මේක. මේ වර්තන කෝණය මේක R. ඔක තමයි වර්තන කෝණය. හරි දැන් ඔන්න මේකට අපි ගමු. දැන් මෙතන අපි ගන්නේ කොහොමද? වර්තනාංකය. දැන් මෙතන දාන අපුරු දෙක මට කියන්න. මුලින් දාන්නේ මොකද්ද? දැන් වර්තනාංකය ගන්න කොහොමද කොහාටද? WA WA. W කියන්නේ water. A කියන්නේ air. වාතය. WA. ජලයේ සිට වාතය දක්වා. මේ ආලෝකය යන්නේ ජලයේ ඉඳන් වාතය දක්වානේ. ආලෝකය ජලයේ සිට වාතය දක්වා යන නිසා මෙතන වාතය මේ මොකද ජලයේ සිට වාතය දක්වා යන නිසා මෙතන ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය. ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය. මම සිංහල මිනිස්සයන් මම ලියනවා මෙහෙම. ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය ලියනවා. හරි? මේක සමානයි. ජලය තුල පතන කෝණය. ජලය තුල පතන කෝණය. ජලය තුල පතන කෝණය මොකද්ද? sin i. sin i බෙදීම sin r. හරි. sin i වලට කීයද එන්නේ එතකොට? මෙතන කෝණය දීලා තියෙනවා අංශක 7යි කලා 30යි. මෙතන තියෙනවා අංශක 10යි. අර කලින් එක එකම උඩයට මාරලා තියෙන්නේ. හරි. කියන්න බලන්න මෙතන කොහොමද එන්නේ? මෙතන sin කීයද එන්නේ? 0.13.5 මෙතන sin 7යි කලා 30 බෙදීම sin 10යි. හරි එතකොට යටට එන්නේ කීයද? 0.173.6 හොඳයි. දැන් මට කියන්න උත්තරේ කීයද කියලා කැලේකින් බෙදලා ගන්න. 0.75යි 0.75යි. right. 0.75ක් ආවා. අපි ඊළඟ එක බලමු. ඊළඟ එකේදී වෙන්නේ මෙතන අංශක දෙක මේ කෝණ දෙක මාරුනවා. මෙතන අංශක 20 එනවා. මෙතන අංශක එනවා 14.5යි 4ක් එනවා. හරි. එතකොට මෙතන මේ දෙක වෙනස් වෙනවා. මෙතන මෙයා වෙනස් වෙනවා. හරි. දැන් බලන්න. අංශක 14යි කලා 54ේ sin අගය කියන්න බලන්න. 0.25යි 71 යට 0.34යි 20 උත්තරය 0.75යි දැක්කද බලන්න මාධ්‍ය වෙනස් වුණාට මාධ්‍ය කෝණය වෙනස් වුණාට වර්තනාංක එකම ගියා. කෝණය වෙනස් වුණාට වර්තනාංක එකම ගියා. බලන්න වාතයේ සිට ජලය දක්වා 0.1යි වාතයේ සිට ජලය දක්වා මොන ආකාරයට ආලෝකය ඇතුළු වුණා. ඒ දෙන්නගේ sin අගයන් දෙක අතර අනුපාතය 1.3යි 3මයි ඒක වෙනසක් වෙන්නේ. දැන් ඊට පස්සේ අපි ගත්තොත් මෙහෙම ජලයේ සිට වාතය දක්වා ගමන් කරා නම් මොකද වෙන්නේ ඕනේ? 0.75යි වෙනසක් නැහැ. 0.75යි වෙනසක් නැහැ.
හරි 0.7 එපා කිසි වෙනසක් නැහැ. මේක පැහැදිලි වුණාද? දැන් මේකේ මේ විදිහට ඉතුරු 4 හදන්න පුළුවන්ද ඔයාලට? පුළුවන් සර්. පුළුවන් සර්. දැන් නෑ දැන් පුළුවන්. හොඳයි. එතකොට දැන් ඔන්න ඊළඟ වැඩේ. ආව පොඩි දෙයක් මේ වලට කියලා දෙන්න හදන්න. මේවා අපිට අවශ්‍ය වෙනවා. මේවා අපිට අවශ්‍ය වෙනවා. චූටි වැඩ මේවා හරි ඕන වෙනවා මේවා. දැන් ඔන්න ඔයාලා නිකමට බලන්න දැන් මේ වාතයේ සිට ජලය දක්වා ආලෝක කිරණ ගමන් කරන එකයි ජලයේ සිට වාතය දක්වා ගමන් කරන එක නිකන් දෙපැත්ත උඩට මාරු වුණා වගේ වැඩක් නේද වෙලා තියෙන්නේ. පාඩේ හිතෙන්නේ නැද්ද? يعني උඩට මාරු වුණා වගේ වැඩක්. අපි ගත්ත කෝණ ඔක්කොම දැන් මෙතෙන්දී වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය හොයන්න sin i බෙදීම sin r ගත්තා. ඒ ආපු අගයන් දෙක මෙතෙන්දී උඩට මාරු කරලා දාගත්තා. එච්චරනේ කරලා තියෙන බලන්න පොඩ්ඩක්. මෙතන වාතයේ සිට ජලය දක්වා වර්තනාංක යන පළවෙනි වතාවේ sin වලට ගත්ත අගයන් දෙක මෙතෙන්දී උඩට මාරු කරලා. මේ ජලයේ සිට වාතය දක්වා උඩට මාරු වෙලා. වාතයේ සිට ජලයට දක්වා ආපු එක ජලයේ සිට වාතය දක්වා උඩට මාරු වෙලා. නිකන් ඔයාලට හිතෙන්නේ නැද්ද මෙන්න මේ වගේ දෙයක්. මේ n ජලයේ සිට වාතය දක්වා වර්තනාංකයේ සමානයි කියලා. එක යට වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය කියලා එකක් නිකන් හිතෙන්නේ නැද්ද ඔයාලට? ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය මේ ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය සමාන වෙනවලු මෙයාගේ පරස්පරය උඩට මාරු කරා. නිකමට බලමු. ඔයාලා නිකමට බෙදලා බලන්නත් එක යට එක බෙදීම 1.3 මොකද්ද උත්තරේ එන්නේ කියලා? 1.3 බෙදලා බලන්න උත්තරේ මොකක්ද එන්නේ කියලා? බිංදුව 0.75යි. අර උත්තරේ එනවා නේද? ඔව්. එහෙනම් ඔන්න වැදගත් මූලධර්මයක්. මේක මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේවා වැදගත් වෙනවා. හරිද? මොකද්ද? ජලයේ බිංදුව 0.7 ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය. ඒ කියන්නේ ජලයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය සමාන වෙනවා. වාතයේ සිට ජලය දක්වා වර්තනාංකයේ පරස්පරය. මේ දෙන්න මාරු වෙනවා උඩ යට එනවා. අපිට දීලා තියෙන සමහර වෙලාවට අපිට ගැටළු වලදී දෙන්නේ වාතයේ සිට ජලය දක්වා වර්තනාංකයේ විතරයි. හොඳට මතක තියාගන්න. අපිට ගැටළු වල දෙන්නේ වාතයේ සිට ජලය දක්වා වර්තනාංකයේ විතරයි. හැබැයි අපිට අවශ්‍ය වෙනවා ජලයෙන් ඉඳන් වාතය දක්වා වර්තනාංකය. එතකොට මෙන්න මේක ඕන වෙනවා. මේක අත්‍යවශ්‍යයි. හරිද? ඔයාලට ගැටළු හදන්න තියෙනවා. වර්තනාංකය ගැන කියලා තියෙනවා. හැබැයි මේක ගැන කියලා නැහැ. මේක ගැන කියලා නැති වුණාට අපි මේක දැනගෙන ඉන්න ඕනේ. මේක දැනගත්තා නම් තමයි ඉතුරු ටික කොට දාන්න පුළුවන් වෙන්නේ. හරිද? මේක ඉංග්‍රීසි මීඩියම් කරනාට එක ලේසියෙන් මම මෙහෙම ලියනවා. එන්නකො දැන් මම ජලය කියන්නේ water W වාතය කියන්නේ air ඒ දැම්මා මේක සමාන වෙනවා එක යට මේක අනිත් පැත්තේ නම මොකද මෙතන එනවා air to water. එතකොට මෙන්න වැදගත් සමීකරණ දෙකක් ඔයාලට තියෙනවා. වැදගත් සමීකරණ දෙකක්. දැන් ඔතන පොතේනේ ලියාගත්තේ. මේක වැදගත්. කොටු කරලා මල්ලලක් දාලා වටේට බල්බ් දාලා රැලි එල්ලලා තියාගන්න ඕන ඉතා වැදගත් සමීකරණ දෙකක් මෙන්න. ඉක්මනට මේක ලියාගන්න. ඉක්මනට ඔක ලියාගන්න. දැන් එහෙනම් අපි වර්තනය සම්බන්ධව තව වැදගත් සමීකරණ කීපයක් වාට වෙනවා. වර්තනාංකය අපිට ලියන්න පුළුවන් තව වර්තනාංකය ලියන්න පුළුවන් තව ක්‍රම කීපයක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් අපි හිතමු වීදුරු කුට්ටියක් තියෙනවා. වීදුරු කුට්ටියක් තියෙනවා. ඔයාලා ළඟ වීදුරු කුට්ටියක් හරි වීදුරු කෑල්ලක් හරි තියෙනවා නම් හරිද? ඒ වීදුරු කුට්ටිය පොතක් උඩ මොකක් හරි අකුඩ තියන්න ඕනේ. දැන් මට ඒ වැඩේ මට කැමරාවෙන් පෙන්වන්න බෑ. ඒක පේන්නේ නැහැ. ඔයාලා වීදුරු කුට්ටිය පොතක් උඩ තියලා උඩින් බලන්න අකුරු ටිකක් උඩට ඉස්සරහ වෙනවා. වීදුරු කුට්ටියකින් කුට්ටියක් අපි මේසයක් උඩ තියලා වැදුවොත් එහෙම අකුරු ටිකක් ඉස්සරහ පේනවා. මේක අපි කරා මෙහෙම දෙයක් තියෙනවා මේ ඔයාලට මේක බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම කිව්වා මේ ජලාශයක පතුල එසවි පෙන්නීම ඔන්න ඔය වගේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාලා ගෙදර මේකට ඕන කරනවා
වතුර පුරවන්න පුළුවන් බේසමක්. හරිද? වතුර පුරවන්න පුළුවන් බේසමක් ඕන කරනවා. මේ එහෙම නැත්නම් මේ පරණ පුටුවක් ඕන. ප්ලාස්ටික් පුටු තියෙන පරණ. ඒක ওই දෙකෙන් එකක් තියෙන වැඩේ කරන්න පුළුවන්. හරිද? ඊළඟට උදව්වට තව කවුරුහරි යාළුවෙක් ඕනේ. ඊළඟට රුපියල් 100ක් හරි මොකක් හරි කාසියක් ඕනේ. හරිද? වෙන මෙහෙම. අපි මේ බිම බේසම කියන්නේ මෙහෙම. බිම මෙහෙම බේසම කියන්නේ. බේසම ඔහම බිම තියලා දැන් මේක ඇතුලේ මුකුත් පුරවන හිස් බේසම ඕක ඇතුලේ ඔයාලා කාසිය තමයි හොඳ අඩියනේ. එහෙම නැත්නම් බේසමේ අඩියේ මාකර් පෑනකින් රවුමක් ඇඳක් කමන්නේ නැහැ මොකක් හරි පාට කරමු බෝලයක් වගේ. මේක කාසිය තියනවා මෙහෙම. මේ කාසිය තිබ්බා. දැන් කාසිය තියලා ඔයාලා ටික ටික පස්සට යන්න ඕන. හරි? ඔයාලා ටික පස්සට යනවා. දැන් මෙහෙම කාසිය තියලා ඔයාලා මෙතන ඉඳන් මේ ළඟ හිටියොත් එහෙම මෙහෙම ඔයාලා මේ ළඟ හිටියොත් ඔයාලා මෙහෙම ඔයාලට පේනවා. කාසිය පේනවා මේ හිටියොත් ළඟ. කාසිය පේනවා මෙහෙම ඔයාලට ළඟ පේනවා කාසිය. හරිද? ඔයාලා ටික යන්න ඕනේ පස්සට. මෙන්න මේ වගේ තැනකට ආවම ඇඟිලි වලින් ඉස්සෙන්න එපා නිකන් සාමාන්‍ය විදිහට මේ වගේ තැනකට ආවම කාසිය පේන්නේ නැහැ. මේ වගේ තැනකට ආවම කාසිය පේන්නේ නැහැ. ටික අස්සර යන්න මෙන්න මේ ගැට්ටට මේ කාසිය වැහිලා යනවා. කාසිය පේන්නේ නැහැ. දැන් කාසිය පේන්නේ නැහැ. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න හරිද? සද්දෙට ඉන්න එපා. ගැටලු තියෙනවා නම් අහන්න. මැසේජ් දැම්මට මට මැසේජ් පේන්නේ නැහැ. මම මැසේජ් බලන්න දැන් යන්නේ නැහැ. මැසේජ් දාන්න එපා. මයික් එක කොන්ද අහන්න දෙයක් අහන්න. දැන් මේක පේන්නේ නැහැනේ. පේන්නේ නැති නිසා මොකද්ද කරන්නේ? මේ කාසිය ඉහළ වෙන්නේ නැති වෙන්න හරිද? කාට හරි වගේ යාළුවට කියන්න ඕනේ මේකට වතුර පුරවන්න කියලා. මේ දේශමට වතුර පුරවන්න කියන්න ඕනේ. මෙන්න මේම බේසමට වතුර පුරවගෙන එනකොට බේසම ජලයෙන් පුරවනකොට ආන්න මේ නොපෙනී ගිය කාසිය නැවත මෙයාට පේන්න පටන් ගන්නවා. මේ නොපෙනී ගිය කාසිය මෙයාට නැවත පේන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙයාට මේ කාසිය පේනවා මෙන්න මේ. දැන් මෙයාට මේ කාසිය මෙහෙම පේනවා. මෙතනින් ආලෝකය කරන මෙයා ළඟ වර්තනය වෙනවා මෙහෙම එනවා. ඕනනම් එනවා. මේ වර්තනය වීම නිසා නෙමෙයි මෙහෙම වර්තනය වෙනවා මෙයා. දැන් මේ කාසිය මෙයාට හොඳට පේනවා. ඔන්න ඕක තමයි ප්‍රැක්ටිකල් එක. අනේ ඔක අනිවාර්යෙන් ගෙදරදී කරලා බලන්න. නේ? අර මම කියපු විදිහට බේසමක් අරගෙන ඒ බේසම ඈතින් තියලා ඒකට නැද කාසියක් හරි මොකක් හරි දාලා ඒක ඊට පස්සේ කාසිය එහෙම නැත්නම් මේ බේසයේ මැද මාකර් පෙන් එකකින් රවුමක් අඳින්න ඇඳලා පස්සෙන් පස්සට යන්න. පස්සෙන් පස්සට ගිහිල්ලා ඉවරලා බැලුවම පේන්නේ නැහැ. ඊට පස්සේ එහෙම ඉඳලා මම කියන්නේ වතුර දාන්න කියලා. වතුර දානකොට ටික අර පෙනිච්ච නැති අර කාසිය වෙනනම් බේසමේ අඩිය ආයෙ පේන්න පටන් ගන්නවා. හරිද? අන්න ඒක තමයි මේ ආලෝකය වර්තනය වීම අපිට බලන්න පුළුවන් එක හොඳ උදාහරණයක් ඔය. හරිද? ඔය විදිහම තමයි අර වීදුරු කුට්ටියක් තිබ්බම අකුරු එසේ වෙලා පේනවා කියවනේ. ඒකත් එහෙම එකක් තමයි. හරිද? මේක නම් කරලා බලන්න ඕනේ. දැන් අර ওই විදිහට මම කිව්වා ජලාශයක් ළඟට ගියාම පතුල එසෙලා පේනවා කියලා. ජලාශයක් ළඟට ගියාම පතුල පොඩ්ඩක් එසවිලා පේනවා. එතකොට ඇත්තටම අපිට මේ ජලාශයේ නියම ගැඹුරද පේන්නේ. ජලාශයක් ළඟට ගිහලා බලද්දි වැවක් ළඟට ගිහලා බලද්දි දැන් ඔය අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ ගිහිල්ලා ඔය අටමස්ථානේ වන්දනා කරන්න ගිහිල්ලා අන්තිමේදී පෙට්ටිය එන්නේ අමාරු වැව වලට වැහලා
පැනලා නාන්න ගිහිල්ලා ගිල්ල මැරෙනවානේ. ඒක වෙන්න හේතුව තමයි වැවේ වතුර හොඳට පිරිසිදුයි. මේ අඩිය පේනවා ලස්සනට. හිතෙන්නේ මේකට දැක්කම ගිලෙන මට්ටම නෑ මේ වතුර එච්චර ගිලෙන්නේ නෑ කියලා හිතෙන්නේ. ගිලෙන්නේ නෑ කියලා හිතුනට අරකට පැන්න ගමන්ම හිතා ගන්න බෑ. Taman වගේ දෙතුන් ගුණයක් ගැඹුරයි ජලය. යටට යනවා හිතා ගන්න බෑ. අඩිය ගහන්න හදනවා අකුල ගහන්න විදියක් නෑ. පීන ගන්න try කරනවා පීනන්න බෑ. පුරුදු නැති කෙනා. ඒකට හේතුව තමයි වැවේ පතුල ඉසවිලා අපිට පේන්නේ. වැවේ පතුල ඉසිලා පේන්නේ. ඔයාලා ස්විමින් pool එකට ගිහලා ළඟට ගිහලා බලන්නකො. බැලුවම පතුල ඉසවිලා පේන්නේ. හිතෙන් එච්චර ගැඹුරු නෑ කියලා. පැන්න ගමන්ම ගැඹුරයි වතුර. ජලයේ ගැඹුර. පැන්න ගමන්ම එතන ගැඹුරයි. පීනන්න බැරි කෙනෙක් නම් වතුර පේන මැරෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ ඔය මට කියන්නකො වැවක් හරි. එහෙම නැත්නම් ස්විමින් pool එක ළඟට හරි ගිහිල්ලා අපි බැලුවම අපිට ඇත්තටම පේන්නේ ඒ වැවේ හරි එහෙම නැත්නම් මේ pool එකේ හරි නියම ගැඹුරද පේන්නේ? නෑ සර්. නෑ. නියම ගැඹුර නෙමෙයි. සත්‍ය ගැඹුර නෙමෙයි පේන්නේ. අපිට පේන්නේ ගැඹුරට කියන්නේ අපි දෘශ්‍ය ගැඹුර. ඔන්න හොඳට මතක තියාගන්න වචනේ. දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර තමයි අපිට පේන්නේ. දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර කියන එක වෙනම දෙයක්. සත්‍ය ගැඹුර නෙමෙයි අපිට පේන්නේ දෘශ්‍ය ගැඹුර. එතකොට මේ ආලෝක වර්තනය මෙන්න මේ වගේ මම කිව්වා අර වීදුරු කුට්ටියකින් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේ වීදුරු කුට්ටිය අපි මොකක් හරි ඉන්ඩිකටුවක් උඩින් තියන්නේ නැත්නම් මේ ඉන්ඩිකටුවක් උඩින්. වීදුරු කුට්ටිය තියලා අපි මේ පැත්තෙන් බලනවා. මේ පැත්තෙන් ඇහැදිලා බලනවා. එතකොට බලන්න මේක පේන හැටි ඔන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ වීදුරු කුට්ටිය අරහා මේ එන ආලෝක කිරණය මෙන්න මේ වගේ ඇහැකින් අර පැත්තටනේ. මෙන්න මෙහෙම එනවා ආලෝක කිරණය. ඇවිල්ලා දැන් මේ කියන්නේ ගහනතරද විරලතරද මේ දෙක වැළුවා. වීදුරු කුට්ටිය කියන්නේ වීදුරු කුට්ටියේ වාතය මේ එළිදින වාතය මේ වීදුරු කුට්ටිය මොන වාතයක්ද? ගහනතර. වීදුරු කුට්ටිය ගහනතර. right එතකොට මට කියන්න අභිලම්බයේ දෙතරද හැරෙන්නේ ඉවතටද? ඉවතට. අභිලම්බයෙන් මෙයා ඉවතට හැරෙනවා. මෙන්න මෙහෙම යන්නේ. ඇහැට යන්නේ මෙහෙම. එතකොට බලන්නකෝ මේ අපේ ඇහැට මේක නැමිච්ච කතාව පේන්නේ නැහැ හරිද? අපේ ඇහැට මේ නැමිච්ච කතාව පේන්නේ නැහැ. මේ ආලෝකයෙන් ආපස්සට දික් කරාම. දැන් අපි දන්නවා තව දෙයක් මොකද්ද? ආලෝක කිරණයක් දැන් මෙයා ලම්බකව ගමන් කරොත් හැරීමකින් තොරව යනවා. වර්ධනය වීමකින් තොරව නෙමෙයි හැරීමකින් තොරව ගමන් කරනවා. නේද? එතකොට බලන්නකෝ මේ මෙහාට ගියා එක ආලෝක කිරණයක් මෙහාට ගියා එක ආලෝක කිරණයක්. ඒ දෙන්න එකතු කරාට අපිට ප්‍රතිබිම්බයක් හදන්න බෑ. එහෙනම් ප්‍රතිබිම්බෙ මෙතන හැදෙන්නේ මෙන්න මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ. මොතන තමයි ඉන්ඩිකටරේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට බලන්න වීදුරු කුට්ටියේ යට තමයි ඉන්ඩිකටරව තියෙන්නේ. මෙයාට වෙන්නේ මෙතන. මේක තමයි ප්‍රතිබිම්බය. ඉන්ඩිකටරව මෙතන තියෙන්නේ ප්‍රතිබිම්බය. ඒ කියන්නේ ඉන්ඩිකටරව ඉස්තිලා වගේ පේන්නේ. මෙන්න මේකෙදි. මෙන්න මේ ඉන්ඩිකටරව ඇත්තටම තියෙන්නේ මෙන්න මේ දුරින්නේ. මෙන්න මේ දුරනේ ඉන්ඩිකටරව තියෙන්නේ මේ. ඉන්ඩිකටරව තියෙන්නේ යට. එතකොට මෙන්න මේකට කියන්නේ සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර ඔය තියෙන්නේ. හැබැයි මෙයාට පේන්නේ මේ උතින්නේ. මේකට කියන නමක් කියන්නේ ඉක්මනට. දෘෂ්ටි ගැඹුර. මේක දෘශ්‍ය ගැඹුර. දෘෂ්ටි නෙමෙයි. දෘශ්‍ය ගැඹුර. මේ ශායන නෙමෙයි නේද එන්නේ. දෘශ්‍ය ගැඹුර. ඕන. ඒ කියන්නේ ඇත්තම දෘශ්‍ය ගැඹුර කියන්නේ ඇත්ත ගැඹුර නෙමෙයි මේක බොරුවට අපිට පේන එක. එහෙනම් මෙන්න මේ විදිහට අපි එළින්ද විරල මාධ්‍යකින් නම් ගහන මාධ්‍යයක් දැස බලනකොට අපිට ඉතවිලා පේන්නේ. වැවක පතුලත් කොහොම ඉස්තිලා පේන්නේ. මෙන්න මේ සත්‍ය ගැඹුරයි දෘශ්‍ය ගැඹුරයි යොදාගෙන අපිට පුළුවන් වර්තමාන කියලා කියන්න.
සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර යොදාගෙන වර්තනාංකය කියන්න පුළුවන්. හරිද? එතකොට වර්තනාංකය මෙන්න මෙතන දෙනවා. වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. දැන් මේක අපි ගත්තොත් එහෙම මේ පැත්ත අපි ගත්තොත් වාතය, මේ පැත්ත ගත්තොත් මේක වීදුරු. එතකොට වර්තනාංකය අපි මෙහෙම ලියලා මාර්ගයක් මෙහෙම ලියනවා. එතකොට වර්තනාංකය ඔන්න අපි ගන්නවා එන් කොහින්නම් වලද අපි බලන්නේ වාතය නම් වීදුරුවටනේ බලන්නේ. අපි බලන්නේ වාතයේ සිට වීදුරු දක්වානේ බලන්නේ. අපි බලන්නේ වාතයේ සිට වීදුරු දක්වා. හරි? එතකොට මෙතන අපි කියනවා වාතයේ සිට වීදුරු. වාතයට ඕන A කියලා දාන්න පුළුවන්. වීදුරුවට ග්ලාස් එකෙන් G කියලා දාන්න පුළුවන්. හරි. වාතයේ සිට වීදුරු දක්වා වර්තනාංකය සමාන වෙනවා. මොකද්ද? සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එහෙනම් ලියන්න මෙහෙම. මේ කියන ටික ලියා ගන්න පොතේ. ජලාශයක් දෙස බලන විට එහි පතුල එසවි ඇති බවක් දැකගත හැක. ඉක්මන් ලියන්න. ජලාශයක් දෙස බලන විට එහි පතුල එසවි ඇති බවක් දැකගත හැක. එසවි ඇති බවක් දැකගත හැක. ඒ ආකාරයටම කඩදාසියක් මත වීදුරු කුට්ටියක් තබා ඇති විට එහි ඇති අකුරු එසවි පෙනෙන බවක් දැකගත හැක. මෙසේ අපට පෙනෙන්නේ දෘශ්‍ය ගැඹුරයි. අලුත් රූලකින් ලියන්න.
සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර මගින්ද සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර මගින්ද සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර මගින්ද වර්තනාංකයේ සෙවිය හැක. සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර මගින්ද වර්තනාංකය සෙවිය හැක. සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර මගින්ද වර්තනාංකයේ සෙවිය හැක. හරි. දැන් ඔන්න වැඩේ මේ රූපේ අඳින්න ඕනේ. මේ රූපේ ඇඳලා ඊට පස්සේ මේ රූපේ යටි වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ඊට පස්සේ මේක ලියා ගන්න. වාතයේ සිට වීදුරු දක්වා වර්තනාංක. අපි බලන්නේ වාතයේ ඉඳන් වීදුරු වලටනේ. දැන් ආලෝකය එන්නේ මේ කියන මෙහාට තමයි. ආලෝකය යන දිශාව මේක. අපි බලන්නේ වාතයේ ඉඳන් වීදුරු දක්වා. අපි ඒක බලන පැත්ත අපි ලියන්නේ. අපි බලන විදිහට ලියන්නේ. අපි බලන්නේ වාතයේ සිට වීදුරු දක්වා. එතකොට වාතයේ සිට වීදුරු දක්වා වර්තනාංකය. එහෙම නැත්නම් වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය සමාන වෙනවා මොකද්ද? මෙයාගේ සත්‍ය ගැඹුර බෙදන්න ඕනේ දෘශ්‍ය ගැඹුරේ. සත්‍ය ගැඹුර බෙදන්න ඕනේ දෘශ්‍ය ගැඹුරේ. එහෙනම් රූපය ඇඳා මේ විදිහට නම් කරා ඊළඟට මේක ලිව්වා ඊළඟට යටින් මේක ලිව්වා. ඉක්මන් කරන්න විනාඩි 5ක් ඇතුළත ඉක්මන් කරන්නකෝ. ලියන්න මේ ප්‍රශ්නය. පොකුණක් අසල ගසක පිළිමුඩුවෙක් සිටි පොකුණක් අසල ගසක පිළිමුඩුවෙක් සිටි පොකුණක් අසල ගසක පිළිමුඩුවෙක් සිටි එම ගසේ පොකුණක් අසල ගසක පිළිමුඩුවෙක් සිටි පොකුණෙහි පතුලට ආසන්නව සිටින මාළුවෙකු දෙස පිළිගුඩුවා බලා සිටි. පිළිගුඩුවා බලා සිටි. හරි. ඔන්න බලන්න. පොකුණක් අසල ගසක් තියෙනවලු. ඒ ගසේ ඉන්න පිළිහුඩුවා පොකුණේ පතුලට ආසන්න ඉන්න මාළුවෙක් දෙහා බලාගෙන ඉන්නවලු. හරි. දැන් ඔන්න වැඩේ හරිද? දැන් මේ ප්‍රශ්නේ මේකයි. පිළිහුඩුවට මාළුවා කොච්චර ගැඹුරකින් පේනවද? මාළුවාට පිළිහුඩුවා කොච්චර උසකින් පේනවද? ඔයාලා හදන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. හරිද? ඊළඟ ජලයේ වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය
NW සමානයි 1.33කි. NW සමානයි 1.33කි. වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය 1.33කි. මේ බලන්නකො මෙතන E අකුර දාලා නැහැ. මෙතන W තියෙනවා. මෙතන E අකුර දැම්මේ නැත්නම් රික්තකයට සාපේක්ෂව. රික්තකයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. ඒ කියන්නේ මේ ප්‍රදේශයේම රික්තකයක් මේ ජලය. එහෙම කියලා තමයි ඉතින් කියන්නේ. හැබැයි වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකයත් රික්තකයට සාපේක්ෂව ජලයේ වර්තනාංකයත් ඉතා සුළු වෙනසයි තියෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ජලයේ වර්තනාංකය කියලා විතරක් කිව්වොත් ජලයේ වර්තනාංකය 1.33යි ක්‍රවුන් වීදුරුවල වර්තනාංකය 1.5යි කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? වාතයේ සිට ජලය දක්වා වර්තනාංකය හෝ රික්තකයේ සිට ජලය දක්වා වර්තනාංකය කියන එක තමයි කියවෙන්නේ. 1.33කි. රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1. මාළුවාගේ සිට පිළිහුඩුව දක්වා මාළුවාගේ සිට පිළිහුඩුව දක්වා පිළිහුඩුවාගේ සිට මාළුවා දක්වා මාළුවා දක්වා මාළුවාගේ සිට පිළිහුඩුව දක්වා පිළිහුඩුවාගේ සිට මාළුවා දක්වා ආලෝක කිරණ ගමන් කරන ආකාරය ආලෝක කිරණ ගමන් කරන ආකාරය ඇඳ පෙන්වන්න ආලෝක කිරණ ගමන් කරන ආකාරය ඇඳ පෙන්වන්න. මේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2. රූපේ ඇති දත්ත ඇසුරෙන් රූපේ ඇති දත්ත ඇසුරෙන් රූපේ ඇති දත්ත ඇසුරෙන් රූපේ ඇති දත්ත ඇසුරෙන් මාළුවාට පිළිහුඩුවා පෙනෙන මාළුවාට පිළිහුඩුවා පෙනෙන උසස් කියන්නේ මේ මාළුවාට පිළිහුඩුව කොච්චර උසින් පේනවද උසස් මාළුවාට පිළිහුඩුවා පේන උසස් පිළිහුඩුවාට මාළුවා පෙනෙන ගැඹුරක් පිළිහුඩුවාට මාළුවා පෙනෙන ගැඹුරක් පිළිහුඩුවාට මාළුවා පෙනෙන ගැඹුරක් ඒ කියන්නේ පිළිහුඩුවට මෙයා කොච්චර ගැඹුරකින් පේනවද වෙන වෙනම සොයන්න මාළුවාට පිළිහුඩුවා පේන උසස් කියන්නේ එයා කොච්චර උසින් ඉන්නවද කියලා පේනවද පිළිහුඩුවට මාළුවා කොච්චර ගැඹුරින් ඉන්නවද පේනවද පිළිහුඩුවට මාළුවා කොපමණ ගැඹුරින් පිළිහුඩුවට මාළුවා පේන ගැඹුරක් සොයන්න මේ ජල පෘෂ්ඨයේ ඉඳන් මෙයා මීටර 5ක් උසින් ඉන්නේ මෙයා ජල පෘෂ්ඨයේ ඉඳන් මීටර 2ක් යටින් ඉන්නේ ගැඹුරින් ඉන්නේ තේරුණානේ එහෙනම් වැඩි ඉක්මනට පටන් ගන්න රූපය අඳ ගන්න ඔය විදිහට ඉක්මනට ඔකට වෙලාවක් අතර කමන්නේ නැහැ විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත පොඩ්ඩක් බලන්න try කරමු ඔය ගන්න දැන් හදන්න දැන් මම ගාන හදන්න පටන් ගන්නවා හරිද දැන් මම පටන් ගන්නවා ගාන හදන්න පළවෙනි ප්‍රශ්නේ කිව්වේ මොකද්ද මාළුවාගේ ඉඳන් කුරුල්ලගේ මාළුවාට මේ ආලෝකයේ ගමන් කරන ආකාරය කිරණ සටහනකින් අඳින්න කියලා කිව්වා මේක නැහිගෙන මැරිගෙන කරන දෙයක් නෙමෙයි මේක සරල දෙයක් මෙතෙන්ද කිව්වේ දැන් මොන බලන්න මාළුවාගෙන් මෙහෙම නිකුත් වෙන ආලෝක කිරණයක් නේ මාළුවාගෙන් මෙහෙම නිකුත් වෙන ආලෝක කිරණය හොඳට බලන්න මාළුවාගෙන් මෙහෙම නිකුත් වෙන ආලෝක කිරණය මට කියන්න දැන් යන්නේ මේ කෙලින්ම යනවද නැත්නම් හැරිලාද යන්න ඕන මේ ආලෝක කිරණය මේ ආපදියේ මොහොන් කෙලින්ම යනවද නැත්නම් හැරෙනවද මේක හැරෙනවා කොයි පැත්තටද හැරෙන්නේ මට දැන් කියන්නේ මේකේ විදිහට ගහ පැත්තට හැරෙනවද අනිත් පැත්තට හැරෙනවද නැත්නම් කෙලින්ම යනවද ගහ පැත්තට
ගහ පැත්තට හරිවානේ මෙයා පොඩ්ඩක් මේ පැත්තට ගහ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ මේ මාළුවන්ගේ ආලෝක කිරණය දැන් හැරෙනවා ඇති මෙන්න මෙහෙම මේ කුරුල්ලට පේන පැත්ත. පොඩි හැරීමක් තියෙනවා. ඔයාලට පේනද මේකනේ? මේ හැරුණා වගේ පේනවා. හැරුණා වගේ පොඩි හරිච්ච ගතියක් පේනවද ඔයාලට නේ? පොඩ්ඩක් හැදලා තියෙනවා. ඔතාවලියක් පැහැදිලි වෙනවනම් මම මෙහෙම අඳින්නම්කෝ. මාළුවන්ගේ තියෙන ආලෝක කිරණය හරි. මෙන්න මෙහෙම හැදලා යනවා. එතකොට ඕක අනිත් විදියට මෙහෙමයි. කුරුල්ලගේ නම් එන ආලෝක කිරණය මෙහෙම හැදලා තමයි යාට පේන්නේ. මේ මාර්ගයේ දිගේම තමයි යාට පේන්නේ. ගහ පැත්තට. එහෙම හැදලා පේනවා. පාට. ඔච්චරයි. දැන් මෙන්න මේ සිද්ධියේදී හරිද? දැන් මාළුවට කුරුල්ල පේන්නේ කියන්නේ අහන්නේ. මාළුවට කුරුල්ල. මම මේකදී පොඩ්ඩක් හරිද? මම පොඩ්ඩක් මේ මාළුව මෙහාට දා ගන්නවා. මොකද දැන් මට ආලෝක කිරණ ටික පොඩ්ඩක් ඇඳ ගන්න අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් මාළුව මෙහෙන් ඇඳ ගන්නවා මම. මෙතන පොඩ උඩට යනවා වැඩි. හරි. ඔයාලා තියෙන පැන්සලෙන් යන්නේ මෙහෙන් පොඩ්ඩක් මෙහාට කරලා මාළුව ඇඳ ගන්න. ඔන්න ඔහම යනවා. ආලෝක කිරණ. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. පොඩ්ඩක් පහතරක් ගත්තා. පොඩි මොඩිෆයි ටිකක් කරා. ඒකත් ඔයාලා කරගන්න ඊට පස්සේ. දැන් මේ කුරුල්ලට කෙලින් බැලුවොත් මෙයා හිතෙන් මාළුව මෙන්න මේ හරියට ඉන්නවා වගේ පේනවා. අය පොඩ්ඩක් ඉස්සෙල්ලා තියෙන්නේ මෙයා. හරි? මාළුව නිකන් මෙයාට පේන්නේ මේ කුරුල්ලට පේන්නේ මාළුවා මෙන්න මේ හරිය ඉන්නවා වගේ. ඒ අපි ඉගෙන ගත්තා පතුරු පොඩ්ඩක් එසේලා පේනවා කියලා නේ. මේ ආලෝකයේ මෙහෙම આવොත් මෙන්න මෙහෙම ඉන්නවා වගේ තමයි පේන්නේ. මාළුව පොඩ්ඩක් එසේලා ඉන්නවා වගේ තමයි පේන්නේ. එතකොට මේක අයිති වෙන්නේ සත්‍ය ගැඹුරද දෘශ්‍ය ගැඹුරද? මේක අයිති වෙන්නේ සත්‍ය ගැඹුරටද දෘශ්‍ය ගැඹුරටද? දෘශ්‍ය ගැඹුරට. දෘශ්‍ය ගැඹුර. මම කියන්නේ කන්නේ ඔයාලා කාට හරි මේකට උත්තරය ආවද? මාළුව කොච්චර උත්තරින් පේනවද? කවුරු උත්තරයක් ආපු කෙනෙක් ඉන්නවනම් කියන්න. වැරදුනාට කමක් නැහැ. වර්ධින්න ඕනේ දේවල් හදා ගන්න. වර්ධින්න එපා. හරි කියන කාටවත් හදා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් එක. මීටර එකයි. මීටර එක. මීටර එකක් ආවා. හරි බලමු කියන්නේ. හරි. එතකොට ඔන්න බලන්න. දැන් ඔන්න අපිට මෙතෙන් දෙනවා වර්ධනාංකය. වර්ධනාංකය සමානයි අපි දන්නවා sin i බෙදීම sin r. මෙතනදී ir හොයන්න බෑනේ. ir නෑනේ. හැබැයි වර්ධනාංකය කැලසම 3යි කියලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා තව සමීකරණයක් තියෙනවා වර්ධනාංකය සමාන වෙනවා මොනවටද? සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු. අන්න ගන්න තියෙන තැන. අපි නම් ගන්නවා වර්ධනාංකය අපි එතන ලියන්න ඕනේ සමීකරණය. වර්ධනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. අපි ඔක ලිව්වා. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර කීයද කියන්නකෝ මට? මාළුවගේ සත්‍ය ගැඹුර කො? මාළුවගේ මීටර 2යි. මාළුවගේ දෘශ්‍ය ගැඹුර දන්නේ නැහැ. අපි දෘශ්‍ය ගැඹුර h කියලා දාගමු. h දෘශ්‍ය ගැඹුර h කියලා දාගත්තා. එහෙනම් දෘශ්‍ය ගැඹුර h. හරි මීටර 2 බෙදීම h. මේක සමාන වෙන්න ඕනේ කීයද? සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර මේක සමාන වෙන්න ඕනේ කීයද? 1.3. right. එහෙනම්
මේක යටින් දානවා සමානයි මීටර දෙක බෙදීම සිම්පල් x සමානයි 1.3යි 3. එහෙනම් h හොයන්නේ කොහොමද? මෙතනින් එහාට ගණිතය. මේක මෙහාට දැම්මා මේක උඩට දැම්මා. මීටර දෙක බෙදන්න ඕනේ 1.3යි 3. මීටර දෙක බෙදීම 1.3යි 3. h සමානයි මීටර දෙක බෙදීම 1.3යි 3. කීයද එන්නේ උත්තරේ? 1.5යි. 1.5. 5යි. හරි ඔයාලා ගන්න උත්තරේ මම දන්නේ නැහැ මම බැලුවේ නැහැ හදලා හරි මේක බෙදුවා මේ හරි 1.5 එනවා මොකද ඔව් හරි 1.5 1.5 මීටර අයි මාතෘ දිතර එක බෙදීම 1.3යි 3 ආවේ දිනර 7යි 5 මේ වගේ දිගුණයක් හරි මීටර 1.5 ඒ කියන්නේ මේ පිළිගුඩුවට මේ මාළු අපේ ඉන්නේ මීටර 2ක් ගැඹුරින් නෙමෙයි මීටර 1.5ක් උසින් ඉන්නා වගේ පේන්නේ ඒ කියන්නේ මාළුව කෙලින්ම ඇවිල්ලා මෙයා අල්ලන්න ගියොත් එහෙම මොකද වෙන්නේ මාළුවේ කුරුමානම හරියනවද වර්ධිනවද මාළුවා කියන්නේ කුරුල්ලා මීටර 1.5ක් උඩින් ඉන්නවා කියලා මේ මාළුවා මීටර 1.5ක් උඩින් ඉන්නවා කියලා හිතාගෙන තමයි එක පාරයිල වතුරට පහින්නේ මේක අල්ලගෙන යන්නේ මාළුවාගේ කුරුල්ලා ගිහිල්ලා මේ මාළුවගේ උඩට එල බලනවා කොටේ මොකෙක්වත් නැහැ ඇයි ඒ මොකද උනේ මාළුවා කුරුල්ලා ඇවිල්ලා මූඩ අල්ලන්න ගහන්නේ 1.5ක් ගැඹුරේ. එතකොට තව ටිකක් පහලින් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට පිළිගුඩුව මාළු අල්ලනවානේ. කොහොමද? ওই පිළිගුඩුව කියන සතා පළවෙනි දවසේම ඉස්සෙල්ලා පළවෙනි මාළු අල්ලද්දි වරදිනවා. දෙවෙනි මාළු අල්ලද්දිත් වරදිනවා. මොක කල්පනා කරනවා මොකද අප මම මේ හරියට දෙන්න බෑන්නේ මේක අහුන්නේ නැහැ. ඔහොම කීපවතාවක් බලනවා. කීපතා බලන මේක නිකමට බලනවා කියලා වැඩිපුර යටට ගිහින් බලමු කියලා මම යනවා වැඩිපුර යටට. වැඩිපුර යටට ගියා අමාරු අහුවෙනවා. එතකොට මේකට ඉබේටම දැනෙනවා මොකද්ද? පේනවට වඩා පොඩ්ඩක් ගැඹුරින් තමයි මේ යකා ඉන්නේ. මම පොඩ්ඩක් ගැඹුරට යන්න ඕනේ කියලා මාළුවට හිතෙනවා. මාළුවට මේ පිළිකුඩුවට හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එතනින් යාට මාළුවෙක් දැක්කම එයා මොකද කරන්නේ? ටක් දාලා කාගත් කරලා ඊට වඩා පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා මාළුව අල්ලගෙන එනවා. එහෙම නැත්නම් පිළිගුඩුවා බලනවා මෙතෙන්ට ගිහිල්ලා මේ ගැඹුර බලනවා ඊට පස්සේ කවුරුත් නැතිලා මේ ගැඹුර බලනවා වර්තමානකේ දාලා ගාන හදලා ඊට පස්සේ මම මෙහෙමයි කියලා එහෙම වෙනවද එහෙමත් හිතයි ඉතින් ඔයාලානේ එහෙම වෙන්නේ නැහැ හරි දැන් එහෙනම් මේක දිහා බලාගෙන කවුරු හරි ඉන්නවද 1.5 ආපු කෙනෙක් මීට කලින් මම ගාන හදන්න කලින් මම ගාන හදන්න කලින් 1.5 ආපු කෙනෙක් මට ආවා. කවුද අනුගමනද? ඔව්. very good හොඳයි. එහෙනම් මේ අක්ක ළඟ ඉන්නවද? නැහැ. ඒ නැහැ කියලා කිව්ව විදිහේ මට හිතනවා නිකන් කවුරු ඉන්නවා. මේක ලිව්වේ නෑනේ. වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. හරි එහෙනම් මේක ලියා ගන්න. ලියාගෙන එහෙනම් දැන් මට හදලා පෙන්නන්නකෝ මාළුවට පිළිගුඩුව කොච්චර උසකින් පේනවද කියන එක. හැබැයි පොඩි දෙයක් තියෙනවා. පිළිගුඩුව බැලුවේ වාතයේ සිට ජලය දක්වා මාළුව බලන්නේ ජලයේ ඉඳන් වාතය දක්වා. ඔන්න. ඔකට විනාඩි 5ක් දෙනවා මට. සර් 9.3ක් ආවා. 9 කීයක්ද ආවේ? 3.3ක්. 9.3යි. කවුද මට උත්තරේ කිව්වේ? හර්ෂණි. හර්ෂණි නේ? ඔව් සර්. right. තව ඉන්නවද හර්ෂණි උත්තරයක් දුන්නා. හර්ෂණි මේ වෙලාවේ කොතනද ඉන්නේ? කන්දක් උඩද? ගහක් උඩද? ඔව් සර්. අම්දක්. කවන්නේ නැහැ ඉතින්. ඔහොම ඉගෙන ගමු තව ටික කාලයක් නේ. හා සර්. හරි අපි ගෙවල් වල
සර්පහසු ඉන්න අයියලා අක්කලා කියන්න බලන්න උත්තර. 9.3 හන්දිකාද? ඔව් 9.3 හොඳයි. තව කවුරුන් ඉන්නවද බලමු. ඒ උත්තරේ මෙන්න ඕනි කියලා එකක් නැහැ. අයිත් මේ පරක්කු වෙන නිසා පටන් ගමු කරන්න. හරිද? පරක්කු වෙන නිසා වැඩි මම පටන් ගන්නවා. මේ 9.3 උත්තරයක් තියෙනවා. ඔබ පැත්තක තිබුණා වේ. දැන් ඔන්න මෙහෙම දෙයක් දැන් තියෙන්නේ. මාළුවා බලන්නේ කුරුල්ලා දිහා. එතකොට මාළුවා මෙන්න මේ රේඛාව දිගේ තමයි බලන්නේ. එයාට ආලෝකය දැන් කුරුල්ලාගෙන් මෙහෙම එන ආලෝකය දැන් කුරුල්ලාගේ පැත්තට යනවනම් කොහොමද එන්නේ? මේ විදිහට එන ආලෝක කිරණය මේ මෙහෙම ඇවිල්ලා ගහනතර මාධ්‍යයන් නිසා අභියම්බේ දෙතර හැල්ල ගමන් කරනවා. එතකොට මෙයාට පේන්නේ මේ රේඛාව දික් කරොත් තමයි. මෙහෙම දික් කරා මෙහෙම ගියොත් එහෙම මෙහෙම ගිහලා මගේ බෝඩ් එකම තියලා අර පිටියේ කොහෙද යනක ඇඳේ මෙයාව. හරිද? ඒ කියන්නේ ඇත්තටම මාළුවාට කුරුල්ලා පේන්නේ ඉන්නවට වඩා ගොඩක් උසින්. ඉන්නවට වඩා ගොඩක් උසින්. හරිද? එතකොට යාට අපි ගන්න එක දෘශ්‍ය. දැන් ගැඹුර කියන වචනේ මෙතෙන්ට ගැලපෙන්නේ නැති වෙයි. අපි දෘශ්‍ය උස කියමුකෝ ඉතින්. සත්‍ය උසයි දෘශ්‍ය උසයි. නේද? අපිට එහෙම ගන්න පුළුවන් නේද? මෙතන අපි කියව සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. දැන් මෙතෙන්දි කියනවා සත්‍ය උස බෙදීම දෘශ්‍ය උස. එහෙම ගත්තට කමක් නැහැ. එහෙනම් අපි ඔන්න ඔතෙන්දී අපි ගන්නවා වර්තනාංකය සමානයි සත්‍ය උස කියලා මම දා ගන්නවා. පහළට ගැඹුර නිසා මේ පැත්ත උඩට බලන්න උස කියලා දාගත්තා. ඒක කමන්නේ එහෙම දැම්මට. ඊළඟට දෘශ්‍ය උස. මම දෘශ්‍ය උස කියන එක මෙයා මේ කොච්චර උසින්ද පේන්නේ කියන එක මම දා ගන්නවා h2 කියලා. අපි දාතන h දාගත්තේ. මේක මම දානවා h2 කියලා. මේක තව උඩට යනකම් තියෙනවා. හරි? මේ h2 කියන එක මෙතනින් පටන් අරන් උඩට යනකම් තියෙනවා. ඔන්න දැන් දෙයක්. වර්තනාංකයේ සමානයි සත්‍ය උස බෙදීම දෘශ්‍ය උස. හරි. එක්ක සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සමීකරණ වෙනසක් නැහැ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. වර්තනාංකය කීයද දාන්නේ? මේ ජලයේ වර්තනාංකය 1.33 කියලා දුන්නා. ජලයේ වර්තනාංකය 1.33 කියලා දෙනකොට ඒකෙන් කියවෙන්නේ වාතයේ සිට ජලයට එහෙම නැත්නම් රික්තකයේ සිට ජලයට. දැන් මෙතෙන්දි බලන්නේ ජලයේ සිට වාතය දක්වා. එක්ක ජලයේ සිට රික්තකයේ දක්වා බලන්න. එහෙනම් මේ 1.33 මෙහෙම දාන්න පුළුවන්ද අපිට? බෑ. අපි මොකද්ද උතෙන්දි කරන්න ඕනේ? 0.75. ඔක උඩයට මාරු කරගන්න ඕනේ. මම කලින් 0.7යි. ඔබ 0.7යි පා ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේක උඩයට මාරු කරන්න ඕනේ. හරිද? අපි මේකෙදී යටින් මෙහෙම ලියනවා. හරිද? මෙහෙම ලියනවා. අපි මේක පැත්තකින් ලියා ගන්නවා. air to water සමානයි 1.33. හරිද? ඒකම ලියනවා. නමුත් water to air සමානයි 1 යට air to water. ඔක කොහොම ලියා ගන්නවා? හරි අපි ඔක පිටින් කොහොම ලියා ගන්නවා? හරිද? දැන් ඊළඟට අපි කරන්නේ ඒක සමානයි නම් 1 යට 1.3යි. අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකද්ද? වාතයේ සිට ජලය දක්වා. මේ වැරදුනා. ජලයේ සිට වාතය දක්වා. මේ ජලයේ සිට වාතය දක්වා වර්තනාංකය ඕන. ලියා ගන්න ඕනේ මෙතන නම් ලියා ගන්න මට මකන්න ඕනේ. වර්තනාංකය සමානයි සත්‍ය උස බෙදීම දෘශ්‍ය උස. අපි ගැඹුර කියන කතාව නැතුව උස කියලා දාගත්තා. ඒක අපිට තියෙන්නේ වාතයේ සිට ජලයට වර්තනාංකය. අපි ඒක ජලයේ සිට වාතය දක්වා හදා ගන්න උඩයට මාරු කරලා ඒක මෙතන ඉක්මනට ලියා ගන්න. මම මේ ටික මඟනවා. හරි. දැන් එනම් අපි ගන්නවා. එහෙනම් මෙතන තියෙනවා මොකද්ද? අපි කියනවා වර්තනාංකය අපි සමීකරණ කලින් ලියුවානේ. එහෙනම් දැන් වර්තනාංකය අපි ගන්නෙ මාළුවා ජලයේ ඉඳන් කුරුල්ලා දිහා බලන නිසා මේ මාළුවා ජලයේ සිට වාතයේ දෙස බලන නිසා අපි ඒක ලියාගමු ඕන නම් ඒක ලියලා තියාගන්න. මොකද ඔයාලට ඒක පැහැදිලි වෙනවා පස්සේ දැන් මේක බලද්දි.
මාළුවා ජලයේ සිට කුරුල්ලා දෙස බලන නිසා අපි ලියනවා මොකද්ද මෙහෙම වර්තනාංකය ජලයට සාපේක්ෂව වාතය එක සමානයි 1.3යි මේක සමානයි සත්‍ය උස මීටර 5යි බෙදීම දෘශ්‍ය උස දන්නේ h2 දෘශ්‍ය උස h2 දැන් ඉතින් හදන්න දැන් හදන්න තියෙන දැන් චුට්ටයි මම මේක හදාගෙන මෙතන ලියනවා දැන් මොකද කරන්නේ අපි හරස් දුරක h2 මෙහාට දානවා 1.3 මෙහාට දානවා එහෙනම් h2 සමානයි 5 මීටර 5 ගුණ කිරීම 1.3 එහෙනම් h2 සමාන වෙනවා මම හිතනවා අර උත්තරේ හරියට කියලා. හරිද? දන්නේ නැහැ. ඒ උත්තරේ හරි නැද්ද? ඒ උත්තරේ බලමු. ඒ උත්තරේ වැරදි. හංසිකයි හර්ෂණී මට පොඩ්ඩක් කියන්න යාළුවාට 9.3 කොහොම හදලාද? සර් 6.6යි 5. සර් 6.6 ආවේ. 6.6 6.6 5 සර් ආවේ. 6.6යි 5 6.6යි 5 සර් ආවේ. හරි 6.6 ආවේ ඔයාලා කරේ මෙතනට 0.75 දාගෙන නේද? ඔව් 0.75 දාපු නිසා තමයි ඒක ආවෙන්නේ නැත්. ඒ කියන්නේ ඔයාලා ඒකට කරන්නේ 5 බෙදීම 0.75 නේ. එතකොට 500 බෙදීම 750. සර් මීටර 5ද ගන්නේ හා? ඔව් මීටර 5 ගන්න. මේ ටික ගන්න. මෙයා ජලයේ කොච්චර ගැඹුරින් හිටියත් මේ ආලෝකයට නැමෙන්න පටන් ගන්න මෙතන ඉන්නේ. මෙයා ජලයේ කොච්චර ගැඹුරින් අපි ගත්තේ මීටර 7 කියලා. මීටර 7 ගත්ත නිසා තමයි නේද 9.3 ගණන් ආවේ නේ. හරි. හරි. ඔන්න මම දැන් ඒක ආයි ඔන්න දැන් හොඳ පොයින්ට් එකක්. නියමයි. කවුරුත් අහපු නැති කතාවක් නෙවෙයි. දැන් ඔයාලට ඇත්තම හිතෙනවා මෙයා මීටර 2ක් ගැඹුරින් ඉන්නවා. මෙයා මීටර 5ක් උසින් ඉන්නවා. ඔක්කොම උස මීටර 7යි. එහෙම හිතෙන්නේ නේද? ඒ වුණාට ආලෝක කිරණය වර්ධනය වෙන ස්ථානේ ඉඳන් තමයි අපි සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු කියන එක මනින්න පටන් ගන්න. දැන් බලන්න ඉතල මේ පිළිගුඩුවගේ කතන්දරේදී පිළිගුඩුව මීටර 5ක් උසින් හිටියා. හැබැයි වුණ සත්‍ය ගැඹුරු කියලා ගත්තේ මීටර 2යිනේ. අපි එදින මීටර 7ක් කියලා ගත්තේ නෑනේ. ආලෝක කිරණ වර්ධනය වෙන අතුරු මූණක තියෙන්නේ මෙතන නේ. මෙතනින් ඉහළ තමයි ආලෝක කිරණ වර්ධනය වෙන්නේ. ආලෝක කිරණ වර්ධනය වෙන තැන ඉඳන් තමයි සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු කියන එක මනින්න පටන් ගන්නෙ. මෙතනින් ඉඳන් ගන්නෑ. අපි මෙතනින් ඉඳන් ගත්තා නම් මීටර 7ක් කියලා ගත්තා නම් එහෙනම් මාළුව ඉන්නේ පොළොව මේ මාළුව යන උඩට එනවා මෙතන. එහෙම වෙන්නේ නැහැ හරිද? හරි. ඒක හොඳ තැනක්. නියමයි. මම හිතන්නේ අර්ජුනෙත් ඒ වැඩේ තමයි කරන්න ඇත්තේ. මීටර 7 ගන්න ඇත්තේ. එහෙම වර්ධනය හොඳයි. ඔව්. හරි. ඒක තමයි මේ හරි. හරි. අනවැද්දම ගණනක් ආවේ ඒක හරියයි. එනෝන වරද්ද ගන්න එපා ආයේ. මේ ඇත්තට ওই කතාව මම මේ උගන්වන්න පටන් ගත්ත ඉතිහාසයේ පළවෙනි වතාවට ළමෙක් ඇහුවේ. මෙච්චර කාලෙට කවුරුත් අහලා නැහැ. කවුරුත් අහපු නැති නිසා මට ඒක කියන්න අවස්ථාවක් ආවෙත් නැහැ. අහපු නිසා ඔය අදී කියන්නේ මෙතනින් එහාට මතක් කරලා අනිත් හැම පන්තිකෙම උගන්වනවා.
හරිද? එහෙනම් ඒ වැරද්දත් හදාගෙන මේ ටික හදාගන්න. හරි. හොඳයි. ඊටවලට හොඳයි ගැටි. ලෝචන ඉන්නව නේද? ඔව් සර්. උත්තර ආවද? උත්තර ගත්තද? ඔව්. කතා කරන්නේ නැහැ නේ. තාත්තා ළඟ ඉන්නවද? අම්මා ඉන්නේ. ආ. මේක ලියන්නද? සර් 0.75 දාලා හදුවත් වැරදිද? 0.75 දාලා හැදුවොත් දැන් ඔය 0.75 ඉන්නේ මෙහෙම සිද්ධියක් මොන බලන්න. එක බෙදීම 1.3යි නේ. හරිද? මම ඔයාලට කියලා තියෙනවා ගාණක් හදලා අවසන් වනතුරු හරිද? අන්තිම උත්තරේදී විතරක් දශම බවට පත් කරන්න. අන්තිම උත්තරේට කලින් දශම බවට පත් කරලා එතනින් එහාට ඒ දශම ගත්තේ උත්තර ගන්න එපා. එතකොට මොකද වෙන්නේ? එක බෙදීම 1.3 කියන හරියටම 0.75 නෙමෙයිනේ. බලමු අපි ඒක. එක බෙදීම 1.33. එක බෙදීම 1.33 කියලා කියන්නේ පේන්නේ නැහැ නේද? එක බෙදීම 1.33 කියන්නේ 0.75 එතකොට ඒක අපි ගන්න වෙන්නේ 0.75 දෙකක් වගේ තමයි ගන්න වෙන්නේ. ආසන්න වගේක් නේ. දැන් අපි ගත්තොත් එහෙම එතකොට පහ බෙදීම 0.75 පහ බෙදීම 0.75 ගත්තොත් එතකොට එන්නේ 6.66666 ගාලා දිගට එන්නේ 6.66. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව එක බෙදීම 1.3 කියන්නේ 0.75 නෙමෙයි ඇත්තට. 0.75යි තව මෙහෙම අගයන් ටිකක් තියෙනවා. එතකොට 0.75 ගත්තොත් මෙන්න මේ අගට ගියේ මේ ඉලක්කම වලින් බෙදෙන්නේ නැහැ මෙයාව. මෙයාව එකකින් බෙදෙන්නේ නැහැ. ආන් එක බෙදෙන්නේ නැති වෙනකොට අපිට එන අගය වෙනස් වෙනවා. දැන් අපිට මෙතෙන්දී 1.33 කියන එක මෙහෙම දාගෙන මේ වැඩේ කරගෙන යන්න කිසි බාධාවක් නැහැ. මෙතෙන්දී අවුලක් එනවා. හරි දැන් ඔයාලා අර වාතයේ සිට ජලයේ දක්වා වර්තනාංකය 1.33යි. ඊට පස්සේ ජලයේ සිට වාතයට වර්තනාංකය 0.75 කියලා එකක් ඔලුවට දාගත්තා. ඔයාලා හිතේ තියෙන්න ඕනේ මොකද්ද? ඒක නෙමෙයි. ඒක මේක උඩයට මාරනවා කියන එකයි තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා මෙන්න මේ විදිහට 0.75 දාලා හදන්න එපා. දැන් ඔයාලා 0.75 දාලා හදපු එක හරි. ඒ කියන්නේ ක්‍රමේ හරි. ඔයාලගේ කාර්කය හරි. අවසාන උත්තරෙත් එක්ක මේක අවුලක් එනවා. අවසාන උත්තරෙත් එක්ක 0.6 දැන් 6.6 නේ. මෙතන 8.5 සෙන්ටිමීටර තව 20ක් වැඩි. සෙන්ටිමීටර 20ක් වැඩි. ඔව්. සර් මේ ඕක ගුණ කරාම 5 මීටර ගුණ කරාම 1.33න් 6.65 නෙමෙයිද සර් එන්නේ? එහෙම දෙන්නේ. මම මෙතන ගුණ කරා ඉස්සෙල්ලා. එහෙම තමයි සර් එන්නේ. එහෙම වෙනවා නම් හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එක තමයි ලොකු වෙනසක් වෙනවද වැරද්ද? 5 3 15 1යි 5 3 15 අර 1යි 16යි. ඕනේ එහේ ලොකු වෙනසක් නැහැ. 6.6 පහනේ. එහෙනම් අවුලන්නේ. එහෙනම් ඉතින් ගැටලුවක් නැහැ. පළවෙනි දශම ස්ථානයේ තියෙනවනේ. එහෙනම් චෙක්. සර් මට 6.666 ආවේ. හරි 6.6යි 6.6 එන්නේ ඔයා 0.75 කියන එක ගත්ත නිසා. 0.75 ගත්තේ නැත්නම් 6.66 එන්නේ. 6.666 දිගට යනවා එහෙමනේ. ඒක වැටේවට පස්සේ 6.67 එන්න ඕනේ. කමන්නේ. ක්‍රමේ හරි. ඒ දශම ස්ථාන ගැන හිතන්න එපා. පූර්ණ සංඛ්‍යාවයි පළවෙනි දශම ස්ථානයේ විතරක් බැලුවම ඇති හොඳටම. දශම ස්ථාන දෙකකට හදන්න. හැබැයි පූර්ණ සංඛ්‍යාවත් එක්ක පළවෙනි දශම ස්ථානේ හරිනම් ලකුණු හම්බ වෙනවා. එහෙනම් හරි ඔක්කොම හරියනවා කරපුවා. හරි මේක මොනවාරි තව ගැටලු තියෙනවා නම් අහන්න ඉක්මනට. ඔය වගේ ප්‍රශ්න තමයි ආලෝකය සම්බන්ධ ඕ වර්තනය සම්බන්ධ ගැටලු වලට හම්බ වෙන්නේ. මේ විභාග ගානක් හා සමාන ප්‍රශ්නයක්. ඊට වඩා තව ප්‍රශ්න මොනවා හරි දෙයි. ඉතින් ඔයාලා විභාගයට එනකොට ස්විමින් පූල් එකේ උඩින් පයින්නවා මොනවා හරි වගේ කතා ටිකක් කියයි.
හරි එහෙනම් මකන්නද? මේ මට ඒ අතර ඔයාලා කවුරු හරි කියනවාද මේ ඔයාලගේ ගෙවල් පැතිවල හොරෙන් ඇරලා තියෙන මේ පොත් ආපු නැද්ද? පිටිපස්සෙන් ගිහලා මොනවා හරි අරගෙන පුළුවන්. බුක් ෂොප් ආනපාන වෙනන්නේ නැහැ මම කතා කරලා බැලුවා මට ඕන කරන දේවල් එතන නැහැ. පෑන් ඉවරයි. තාටික 10 ගියර බලන්න මේක අයින් කරලා චෝක් එක ටිකක් ගන්න ලියන්නේ. දිත්ති. නැත්නම් අර මේක කරා මම පෙන්නේ අලුත් ඩිවයිස් එකක් ගෙනාවා කියලා. ඒක තමයි ලියන්නේ. ඒක මම පෙන්නේ නැහැ. අර ඔයාලට ඔක්කොම කියන සටහන් යන දෙයක්. හරි දැන් ඔන්න තව එකක් ඕන ඈ. මේක දැන් බලමු. පෑන් ඉවරන කාලේ ඉරක් ඇඳලා මකන එකක් පාඩුයි. අල්ලෝලි වහින්න ගිහිල්ලා. අපේ දියල්ලට කාලේ දිහා යන් කිව්වේ. හිඟුරු කඩුයි. තියෙනවා? ඉඟුරු කඩේ කරන කොහොමද ඉඟුරු කඩේ නොච්චරද මේ යන්තම් එහෙම එහාට මෙහාට පෑනලා නම් එනවා. පෑන් නෙමෙයි මට ඇත්තට ඕනේ මේකට දාන්න සීන් තෝන්. මේ එක පෑනක් දවස් දෙකයි ඉවරයි. ඔන්න වැඩක්. හරිද? මේ පැත්ත ගහන. මේ පැත්ත විරල. හරි? මෙන්න පළවෙනි ආලෝක කිරණය. මෙන්න පළවෙනි ආලෝක කිරණය. මෙන්න පළවෙනි එක. එක ඊතලයේ දාලා තියෙනවා. දැන් මෙයා යන්න ඕනේ අභිලම්බයේ දෙසට හැරිලාද ඉවතට හැරිලාද? ඉවතට හැරිලා. අභිලම්බයේ ඉවතට හැරෙන්න ඕනේ ආයි. අභිලම්බයේ ඉවතට හැරෙනවා. මේ පළවෙනි ආලෝක කිරණය. දැන් තව ආලෝක කිරණයක් මම ගන්නවා. තව පොඩ්ඩක් මෙයාගේ පතන කෝණය වැඩි කරනවා. මෙන්න දෙවෙනි ආලෝක කිරණය පතන කෝණය පොඩ්ඩක් වැඩි කරා. දැන් මොකද වෙන්නේ? මෙයාගේ වර්තන කෝණය වැඩි වෙයිද අඩු වෙයිද ටිකක්? මෙයා වැඩි කරන යද්දී මේ පැත්තේ එක්කන අඩු වෙනවා. දැන් බලන්නකො මේ පතන කෝණයට වඩා වර්තන කෝණය වැඩිද අඩුද? දෙවෙනි කියන එක හිතන්න පළවෙනි කියන එක හිතන්නකො. මේ පතන කෝණය මේ වර්තන කෝණය. පතන කෝණයට වඩා වර්තන කෝණය වැඩිද අඩුද? වැඩි. එහෙනම් මේ මෙතන කෝණය වැඩි කරා මේ පැත්ත අඩු වෙනවා. තව අඩු වෙනවා. වැඩි වෙනවා. මේක අඩු වෙනවා. අඩු වෙනවා මේ පැත්ත හැරුණා වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා මේ පැත්තට හැරුණා වෙනවා. වැඩි වෙනවා. මේක වැඩි වෙනවා. මේක තව ටිකක් මේ කෝණය වැඩි වෙනවා. මේ කෝණය තව ටිකක් වැඩි වෙනවා. මෙන්න දෙවෙනි ආලෝක කිරණය. ඔන්න දෙවෙනි එක. මම තුන්වෙනි ආලෝක කිරණයක් ගන්නවා. තව ටිකක් මෙහෙම වැඩි කරන් එනකොට විශේෂ දෙයක් වෙනවා. මොකක්ද දන්නවද? මෙයා මෙහෙම වැඩි කරද්දී ඔන්න තුන්වෙනි ආලෝක කිරණය. මෙයා මෙහෙම වැඩි කරද්දී මෙයා ටික ටික පහත් වෙලා වැඩි වෙලා එක අවස්ථාවක් එනවා. මෙන්න මෙහෙම මේ වර්තන කිරණය මෙහෙම යනවා. මේ පේනවද මේ? වර්තන කිරණය මෙහෙම යනවා. දැන් මට මෙතෙන්දි කියන්නකෝ වර්තන කෝණය අගේ කීයද? වර්තන කිරණය මෙහෙම යනවා මෙතන වර්තන කෝණය අගේ කීයද? 0යි 90යි. අවුරුද්ද 0යි කියන්නේ අංක ගාමයි නේ. අංක 90යි. ආන්න වර්තන කෝණය අංක 90ක් වෙන අවස්ථාව. මේක අතිශයින් විශේෂ වැදගත් අවස්ථාවක්. මේ තුන්වෙනි අවස්ථාව කියනවා හරිද? මේ තුන්වෙනි අවස්ථාව අපි කියනවා මේ වර්තන කිරණය අතුරු මූණත හරහා ගමන් කරනවා. වර්තන කිරණය අතුරු මූණත හරහා ගමන් කරනවා. හරි?
එතකොට මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ පතන කෝණයේ අගය අපි කියනවා මෙන්න මේ පතන කෝණයේ අගය අපි කියනවා මේකට විශේෂ නමක් දානවා කැපිටල් C කියලා. විශේෂ නමක් දානවා කැපිටල් C. C කියන්නේ අවදි කෝණය. C කියන්නේ අවදි කෝණය. ඔන්න හොඳට C කියන්නේ අවදි කෝණය. එතකොට පතන කෝණයේ කැපිටල් C වර්තන කෝණයේ අංශක 90යි. දැන් මෙන්න මේ අවදි කෝණයට වඩා තව චුට්ටක් දශමයක් එක දශමයක් ඇති හරි එක දශමයක් අපි මේ පතන කෝණය වැඩි කරනවා. ඒ කියන්නේ C කියන අගයට වඩා තව චුට්ටක් වැඩි කරනවා කෝණය. මොකක් වෙයිද? චුට්ටක් වැඩි කරනවා මොකක් වෙයිද? දැන් මේක වැඩි කරන්න මෙයා මෙහෙම පහසේ කියා. තව චුට්ටක් වැඩි කරනවා මොකක් වේද කියලා හිතන්න. මෙන්න මම මේක කවුල් පාටි ගන්න එක. බොහොම චුට්ටක් වැඩි කරනවා මේ විදිහට. මෙන්න හතරෙනි එක. බොහොම චුට්ටක් වැඩි කරනවා මොකක් වේද? අනිවාර්යෙන් ගහන මාධ්‍ය විරල මාධ්‍යයට යද්දී මීට වඩා කෝණය වැඩි කරන්න ඕනේ. දැන් අනිවාර්යෙන් මේ තුන අවස්ථාවේදී අවදි කෝණයෙන් පතන වෙච්ච අවස්ථාවේදී අංශක 90ට ගියා නම් තව චුට්ටක් වැඩි කරා මෙයා තව ටිකක් වැඩි කර ගන්න ඕනේ. තව ටිකක් වැඩි කරගත්තා කියන්නේ මෙයා මේ පතන කිරණය වාතයට ගමන් කරයිද? තව චුට්ටක් වැඩි වුණොත් මෙයා මේ තවඩ පහත් වුණොත් නැහැ. වාතයට ගමන් කරන්නේ මෙන්න විශේෂ දෙයක් වෙනවා. මොකක්ද දැනන වෙන සිද්ධිය? මෙන්න මෙයා කෙලින්ම වාතයට ගමන් කරන්නේ ජලය තුලම ආපෝ හැරෙනවා. මෙයා යන්නේ නැහැ වාතයට. වාතය තුලට ගමන් කරන්නේ ඔන්න හතරවෙනි කිරණය. විශේෂ අවස්ථාවක්. මෙතෙන්දී මේ ආලෝකයෙන් මෙහෙම යනවා ආපෝ හැරෙනවා. ඒ කියන්නේ වතුර ඇතුලේ ඉඳලා කවුරු හරි වතුර ඇතුලේ ඉඳන් ටෝච් එකක් කරනවා ස්විමින් pool එකක ඉඳන් කවුරු ටෝච් එකක් අල්ලනවා එළියට වතුර ඉඳන් එළියට මෙයා මේ අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් ජල පෘෂ්ඨයට විදුලි පන්දම් ආලෝකය යොමු කරොත් විදුලි පන්දමේ ආලෝකය එළියට යන්නේ නැහැ. එළිය ඉන්න කෙනාට ඒ ආලෝකය පේන්නේ නැහැ. එළිය ඉන්න කෙනාට නා ටෝච් එකක් ඇල්ලුවා කියලා පේන්නේ නැහැ. ඇයි මේ ආලෝකය මොකද වෙන්නේ? ගිහිල්ලා ජල පෘෂ්ඨයේ වැඩිලා හරියට මේ වෙලාවේදී ජල පෘෂ්ඨයේ ක්‍රියා කරන්නේ කණ්ණාඩියක් වගේ දර්පණයක් වගේ. මෙයා අර පරාවර්තන නියම වලට අනුව ඒ කියන්නේ පතන කෝණය සමානයි පරාවර්තන කෝණය වෙන විදිහට මෙයා මේ ජලයේ තුලම ඒ කියන්නේ ජලයේ අභ්‍යන්තරයේම පරාවර්තනය වෙනවා. මෙන්න මේ සිද්ධියට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ජලයේ තුලදීම තමයි මේක වෙන්නේ. ජලයෙන් එළියට යන්නේ. අභ්‍යන්තර පරාවර්තනය කියනවා සම්පූර්ණයෙන්ම මේක ආලෝක කිරණේ එක දශමයක් එක කිරණයක් එළියට යන්න සිදු වෙන නිසා අපි කියන්නේ පූර්ණ වශයෙන් අභ්‍යන්තරව මේ පරාවර්තනය සිදු වෙනවා. ඒ නිසා නම තමයි ඒකේ. මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඔන්න. එතකොට මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ ගහන මාධ්‍යයකින් විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරන විට පමණයි. ගහන මාධ්‍යයකින් විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරනකොට විතරයි ඔය විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් දැන් මට කියන්න ආයතනයක් වල මතක් කරනවා. ගහන මාධ්‍යෙන් විරල මාධ්‍යයට ආලෝක කිරණයක් අපි ගමන් කරනවා. ගමන් කරනවා ටික ටික පතන කෝණය වැඩි කරනවා. පතන කෝණය වැඩි කරන් යනකොට මේ පැත්තේ වර්තන කෝණය වැඩි වෙලා එක අවස්ථාවක මේ ආලෝක කිරණය මේ පතන කිරණය වර්තනය වෙලා මෙන්න වාතය සහ ජලය විරල මාධ්‍යය ගහන මාධ්‍යය වෙන් කරන අතුරු පෘෂ්ඨය හරහා ගමන් කරනවා. ඒ ආයතන පහක් වෙලා. එතකොට එයාගේ අගය අංශක 90යි. එයාගේ අගය අංශක 90යි. හරිද? එයාගේ අගය අංශක 90යි. අංශක 90 නිසා අපි අන්නේ වෙලාවේදී විශේෂ අවස්ථාවේදී අපි කියනවා මෙන්න මේ පතන කෝණයාගේ. එතකොට I මේක R එහෙම කියන්නේ නැහැ. එතකොට මේක I වෙනුවට දාන්නේ කැපිටල් C. ඒකට කියන්නේ අවදි කෝණය. ඒ කියන්නේ මේ අන්තිම අවධිය දක්වා ආපු අවස්ථාව. මේ ඒ කියන්නේ අංශක 90 අවධියටපත් වෙච්ච අවස්ථාව නිසා තමයි කියන්නේ ඒක අවදි කෝණය. තව දශමයක් හරි අවදි කෝණයට වඩා පොඩ්ඩක් ආලෝකයෙන් උස්සපු ගමන් මොකද වෙන්නේ? මෙයා මේක ඇතුළෙම පරාවර්තනය වෙනවා. ඔකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරිද?
එහෙනම් මාතෘකාව ලියන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ටියුට් තියෙනවා නේද? ටියුට් එක ඔය ටික තියෙනවා නේද? මේ රූප සටහනක් තියනද බලන්න ටියුට් එකේ? ටියුට් එකේ රූප සටහන තියෙනව නේද? නෑ සර්. එහෙනම් ඇඳගමු ඔක්කොම ටික. මේක ගන්න, මේක විරල, මෙන්න 1 2 3 4 මේ ටික හරි මම ෂෙයා කරන්න. මේ එහෙනම් අද අපි 11 වසර ප්‍රකාශ විද්‍යා පාඩමේ තව වැදගත් කොටසක් ඉවර කරා ආලෝක වර්තනය හා සම්බන්ධව ගැටලු විසඳන ආකාරය. අතිශයින් වැදගත් කොටසක් කරා. ඊට පස්සේ ආලෝක වර්තනය ඒ තව සිද්ධියක් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අපි ඒක මොකක් කොහොමද සිද්ධ වෙන්නේ කියලා අද අපි ඉගෙන ගත්තා. ওই පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හා සම්බන්ධ තව ගැටලු විසඳන ක්‍රම ටිකක් තව තියෙනවා. තව ආකාර කීපයක් තියෙනවා, සමීකරණ කීපයක් තියෙනවා. මම ඒක සහ මෙතන එහාට ඊට පස්සේ අපිට තියෙනවා කාච තියෙන උත්තර කාච, අවතල කාච ඒවා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තව ප්‍රශ්න තියෙනවා මට දෙන්න. මොනවාද අපි තාම කතා කරේ නැහැ. අවතල දර්පණ වල ප්‍රයෝජන, උත්තර දර්පණ වල ප්‍රයෝජන අපි ඒවා කතා කරේ නැහැ. ඊළඟට ආලෝක වර්තනීය ප්‍රයෝජන අපි ඔක්කොම ටික එක සැරේ කතා කරමු. තව දවසක් හෝ දෙකක් යනකොට අපිට සම්පූර්ණ පාඩම ඉවර කරගන්න පුළුවන්. එහෙනම් අපි හරියටම ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 4ට එකතු වෙමු. ඔයාලට වෙන මොකක් හරි පන්තියක් තියෙනවා නම් මට ඊට කලින් කියන්න පොඩ්ඩක් කාලේ මට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි. එහෙමනම් අදට අපි මෙතනින් පන්තිය නතර කරනවා. ඊළඟ කාරණාව තමයි මම 10 ශ්‍රේණියේ ලින්ක් එක ඔයාලට එවලා ඇති. එතකොට කැමති කට්ටිය ඉන්නවා නම් 10 පන්තියට සම්බන්ධ වෙන්න. ඒක ඔයාලට මොනවා හරි දෙයක් අරගන්න තියෙනවා නම් අරගන්න ඒක ඔයාලට මම දුන්න අමතර chance. එහෙනම් අදට අපි පන්තිය නතර කරනවා. කොටන සුබ රාත්‍රියක්. අයුබෝවන්. අයබෝවන් සර්. අයබෝවන්.